හරි පුතේ. අද දවසේ අපි නොමිලේ පවත්වන ජ්‍යාමිතිය සම්මන්ත්‍රණයට සහභාගී වෙන හරි මේ සියලුම දරුවන් පුතේ දරුවන් සහභාගී වෙමින් තියෙනවා. අපි වෙලාවට වැඩි පටන් ගමු. සහභාගී වෙන සියලුම දරුවන්ට ඉස්ලාම සුබ උදෑසන කියලා ප්‍රාර්ථනා කරනවා. පුතේ අපි ඉස්සරහ කතා කරමු. අද අපි මේ කරන වැඩේ හරි මොකටද මේ කරන්නේ? මේ වැඩේ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියන එක පොඩ්ඩක් ඉස්සරහ කතා කරමු නේද? එතකොට වැඩක් කරන්න කලින් හරි වැඩක් කරන්න කලින් මේ වැඩේ අපි මොකටද කරන්නේ කියන එක හඳුනාගත්තම පුතේ ඔයා මේ වැඩේට ආදරෙන් හරි කැපවීමෙන් වමනාවෙන් සහභාගී වෙනවා කියලා මම දන්නවා. එතකොට මම මේ වගේ ඉස්සර මම කියන්නේ කවුද කියලා කියන්නම්කෝ. එතන මාව දන්න ළමයි වගේම අද මාව අඳුර ගන්න ළමයි මිනිස්සුත් මෙතන ඉන්නවානේ. හරි. එතකොට පුතේ මම උපකාරක පන්ති ගුරුවරයෙක්. හරි සාමාන්‍ය පෙළ ගණිත විෂය තමයි මම උගන්වන්නේ. එතකොට මගේ නමින් මම ජානක සී රාජපක්ෂ. හරි. එතකොට එතනදී විශේෂ කරලා එක දැනක මම හයිලයිට් කරලා කියන දෙයක් තියෙනවා. හරි මේ ජානක සී රාජපක්ෂ කියන උපකාරක පන්ති ගුරුවරයා සාම්ප්‍රදායික ගුරුවරයෙක් නෙවෙයි කියන කාරණය. right මොකද පුතේ ළමයිට දැනෙන්න ළමයිට පදින්න ඔයාලට ගැළපෙන ක්‍රමයක් අපි හදාගෙන ඒ අනුව තමයි අපි ඉගෙනීම කටයුතු කරගෙන යන්නේ. එතකොට හරි ඉස්සලාම් පුතේ ඉල්ලීමක් කරන්නම්. මම විශ්වාස කරනවා අද මම මේ නොමිලේ පවත්වන මේ ජ්‍යාමිතිය සම්මන්ත්‍රණ මාලාව ඇඩ් කරාට පස්සේ හරි මේකට පුතේ සම්බන්ධ වුණේ හරි මේකට සම්බන්ධ වුණේ අර මම ඕලෙවල් විභාගය හොඳට පාස් වෙන්න ඕනි කියන උණ තියෙන දරුවනේ නේ උණ කියලා කියන්නේ අසනීප නෙවෙයි හරි අවශ්‍යතාවය තියෙන දරුවනේ හරි කොරෝනා ප්‍රශ්න ආවා නේ එක ප්‍රශ්න ආවා දැන් ඉස්කෝලේ ගිය කාලයක් මතක නැහැ ඉස්කෝලේ යුනිෆෝම් එක ඇඳපු කාලයක් මතක නැහැ ආසයි ඉස්කෝලේ ගිහලා යාළුවොත් එක්ක ආයෙ පාරක් ඉඳ වෙනවා ඉස්කෝලේ වාඩි වෙලා නේ ඉස්කෝලේ දේශවල වාඩි වෙලා ඉගෙන ගන්න හැබැයි ඒක කවුද ඉගෙන කියලා දන්නේ එතකොට පුතේ දැන් මෙතන ඉන්නවා 10 11 කියන පන්ති දෙකේම දරුවෝ. ඒ කියන්නේ මේ අවුරුද්දේ ඕලෙවල් විභාගයට ලියන දරුවෝ ඉන්නවා සහ ලබන අවුරුද්දේ ඕලෙවල් විභාගයට මුහුණ දෙන දරුවෝ ඉන්නවා. එතකොට පුතේ ඇත්තම කතන්දරේ කිව්වොත් ඔයාලා දැන් අසරණ වෙලා ඉන්නේ පුතේ. නේ ඔයාලා අසරණ වෙලා ඉන්නේ. ඉගෙන ගන්න විදිහක් නැහැ. සමහර ළමයිට මේක මාරු නිදහසක් වෙන්න පුළුවන්. සමහර ළමයි කරන්න පුළුවන් මට මේක මාරු නිදහසක් නෙමෙයි මගේ ජීවිතේ ගමන් ඉස්කෝලේ යන්න ඕනේ නැහැ ඒක වෙලා හොඳක් කරන්න පුළුවන්. හැබැයි පුතේ ඒ తాවකාලික ඉන්ධනය ඇතුලේ හරි ලොකු දුකක් තියෙනවා වගේ අනාගතය ගැන. ලොකු අඳුරු කතාවක් තියෙනවා. හරි. ඒක පුතේ ගුරුවරයන් වෙච්ච උපකාරක පන්ති ගුරුවරයන් සහ පාසල් ගුරුවරයන් කියන දෙකොල්ලටම මාර විදිහට දැනෙනවා. ඒ නිසා තමයි පුතේ අපිට පුළුවන් විදිහට ඔයාලට මේ උදව් කරන්න පටන් ගන්න. එතකොට අද මේ සම්මන්ත්‍රණයට මේ සහභාගී වෙමින් තියෙන දරුවෝ ටික මම විශ්වාස කරනවා සාමාන්‍යයෙන් හොඳ දැක්මක් තියෙන ළමයි ටිකක් වෙන්න ඇති කියලා. මම ඕලෙවල් පාස් වෙලා මගේ ඒ ලෙවල් ලයිෆ් එක මම පටන් ගන්නෙ මෙන්න මේ විදිහට කියලා ප්ලෑන් එකක් තියෙන දරුවෝ තමයි අද මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙලා ඉන්නේ. ඒ නිසා මම මගේ සම්මන්ත්‍රණ මාලාව පටන් ගත්තේ ඔයාලා සාමාන්‍ය පුතේ ආදරය කරන සබ්ජෙක්ට් එකකින් නෙවෙයි. හරි ආදරය කරන මේ මාතෘකාවකින් නෙවෙයි. ඒක තමයි ජ්‍යාමිතිය කියපු ගමන් ගොඩක් දරුවන්ට ඇලර්ජික් නේ. ගොඩක් දරුවෝ ජ්‍යාමිතියට වෛර කරනවා. එතකොට මට අභියෝගයක් තියෙනවා මේ පුතේ ඔයා ඔය වෛර කරන විෂය තේමාවල තමයි මම අද ආරම්භක සම්මන්ත්‍රණයේ විදිහට යොදාගන්නේ. හරි එතකොට පුතේ ජ්‍යාමිතිය ඉගෙන ගන්නකොට මේකත් හොඳට අහගන්න ජ්‍යාමිතිය ඉගෙන ගන්නකොට පුතේ ඔයා පොඩ්ඩක් ඇක්ටිව් ඉන්න ඕනේ. ක්‍රියාශීලීව ඉන්න ඕනේ. හරි පාර දිනන මොලේ නේ මොලේ වෙහෙසව ලෝකෙට කියන ඇක්ටිව් ඉන්න ඕනේ. ඇක්ටිව් චරිත වලට තමයි ඇක්ටිව් සහ අමුද්‍යක් හොයන්න try කරන චරිත. නේද? ඒ චරිත වල තමයි මේ ජ්‍යාමිතිය කියලා දේ හරියටම පුතේ ආසාවෙන් කරගන්න පුළුවන්. ඒ නිසා හරියම සරලව. හරි පොඩිම දැනෙන්න. හරිම සරලව පොඩිම දැනෙන්න පුතේ අද අපි අපේ වැඩේ පටන් ගන්නවා. ඒ නිසා මේ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වෙන දරුවා පුතේ බොහොම උනන්දුවෙන් මේකට සම්බන්ධ වෙන්න වෙන වැඩ කරන්න එපා. නේ දින වෙනත් නොකර සම්පූර්ණ අවධානය පුතේ මෙන්න මේ අපි මේ සම්මන්ත්‍රණයට දීලා මම කියන දේට දීලා හරි ඔයාලා සම්බන්ධ වෙන්න. මොකද පුතේ ඔයාගේ ඕලෙවල් විභාගේ ලොකු විෂයපතයක් අද අපි කවර් කරනවා. ඊටම සුළු කාලයක් ඇතුළත ලොකු විෂයපතයක් තේරෙන්න කවර් කරනවා. නිසා අපෝ අමාරුයි මේ සම්මන්ත්‍රණය නේ මොනවද මේ කියන්නේ මේක අමාරුයි මේක ජ්‍යාමිතියනේ කියලා ඒක ප්‍රතික්ෂේප කරන්න එපා කියන කාරණේ මම කියනවා.
හරි දැන් ප්‍රතික්ෂේප කරන්න පුතේ. හරි ඔයාට නිදහස ලැබෙන්නේ නැහැ. ඔයාගේ සාමාන්‍ය පෙළ පේපර් එක ලියන්න එක්සෑම් හෝල් එකේ වාඩි වුණාට පස්සේ ඔයාට මෙයාව අතාරින්න බෑ. අතාරින්න පුළුවන්. අතාරින්න බැරි කමක් නැහැ නේද? අතාරින්න පුළුවන්. අතෑරියොත් මිස් වෙන්නේ මොකද්ද? ඔයාගේ ප්‍රතිඵලය. ඔයාගේ ප්‍රතිඵලය මිස් වෙනවා කියලා කියන්නේ ඔයාගේ ගණිතයේදී ඒක නැති වෙනවා. ගණිතයට ඒක නැති වෙනවා කියලා කියන්නේ ඔයාගේ අනාගත බලාපොරොත්තු පිට වැටෙනවා කියන එක. ඒකනේ මොකද අතාර්ථය. ඒක බුද්ධිමත් දරුවෝ විදියට මේ දරුවන්ගේ කතන්දරේ තේරෙන්නේ. එතකොට අද දැන් මේ සම්මාන්තරය පටන් ගන්න ඉස්සරහට ගලාගෙන යද්දී පුතේ ඔයාලා ලස්සනට වැඩ කරන්න පටන් ගන්න නෝට් බුක් එකක් එහෙම ළඟ තියාගෙන අවශ්‍ය දේවල් නෝට් කරගෙන මම පුතේ ටියුබ් දෙක අද කතා කරන දැන් පුතේ දන්නවනේ ඔය විභාගයේ ජ්‍යාමිති ප්‍රමේයන් කීයක් තියෙනවද කියලා? ඔය විභාගයට ඔක්කොම තියෙන ජ්‍යාමිතික ප්‍රමේයන් 42යි. අපිට ඔය ජ්‍යාමිතිය කියලා ලොකුවට පුතේ කළු ආක්ෂේප වගේ යකෙක් වගේ දෙයක් වෙන්නේ නේ. ජ්‍යාමිතිය කියන්නේ යකෙක් කියලා හිතාගෙන ඉන්නේ. නේ? ජ්‍යාමිතිය කියලා කියන්නේ වෛරස් එකක් කියලා හිතාගෙන ඉන්න බොහෝ දරුවෝ. සමහරවිට වෙනවා ජ්‍යාමිතිය කියන සබ්ජෙක්ට් එක මාර මාසයි. ගණන් 12දී ඉස්සලම ජ්‍යාමිතිය ගණන් දෙක හදන දරුවෝ ඉන්නවා. හැබැයි බහුතරයක් ඉන්නේ ජ්‍යාමිතිය කියලා කියන්නේ මොහොලු යකෙක් කියලා හිතාගෙන ජ්‍යාමිතියට බය, ජ්‍යාමිතියට වෛර කරන ළමයි පිටසක් තමයි ඉන්නේ. නේ? අද අපි ඒ බය නැති කරනවා. ඒ නිසා පටන් ගැනීමේ සිට අවසානය දක්වා හරි හැම තත්පරයකම සම්මන්ත්‍රණයත් එක්ක පුතේ රැඳෙන්න කියන ඉල්ලීම ආඩ කරනවා. මේ මම වෙනුවෙන් නෙවෙයි. හරි මේ මම වෙනුවෙන් නෙවෙයි කියන එක ඉස්සලා කියනවා. මේ මම වෙනුවෙන් නෙවෙයි ඔබ වෙනුවෙන්. මොකද ඔයා පුතේ මේ ජ්‍යාමිතික ප්‍රමේයන් 42ම දැන් 10 වසර ළමයි ලොග් වෙලා ඉන්නවනේ දැන් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න ඒ දරුවන් පුතේ ලැබෙන මාර්ම chance එකක් මේක. ඔයා 11 වසර අන්තිම වාරයට යනකම් ඉන්න ඕනේ විෂය ගන්නමු. අද පුතේ ඔයා ඉගෙන ගන්න. ඒකයි තමයි ඔයාලට වෙන මාර්ම chance එකක් කියලා. හරි. එතකොට 11 වසරේ තුන්වෙනි වාරයේ ඉගෙන ගන්න ඕනේ ජ්‍යාමිතික ප්‍රමේයන් දක්වා 10 වසර ළමයිට අද කවර වෙනවා. ඒතකොට 11 වසර ළමයි දැන් 11 වසර කියලා අපි කිව්වට මේසර විභාගයේ ඉන්නේ 11 වසර ළමයිට ගොඩක් පුතේ විෂය නිර්දේශන ආවරණය වෙලා නැහැ. ඒක නැත්තර තමයි ගොඩක් විෂය නිර්දේශන ආවරණය වෙලා නැහැ. ආවරණය වුණත් ක්‍රමවත් ආවරණය වෙලා නැහැ. ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා. ඔබට වගකීමක් තියෙනවා. කොරෝනා වලට ඔබේ අනාගතයේ බිල්ලට නොදී මොකක් හෝ විකල්ප හොයාගෙන විකල්පයක් හොයාගෙන ඔයාගේ ගමන යන්න ඕනේ. ඒ නිසා ඔයාට අද මේක මාර්ග chance එකක්. ඔයාට අද මේක මාර්ග chance එකක්. දැන් මුල සිට අවසානයේ දක්වා ජ්‍යාමිතික ප්‍රමේයන් 42ම විභාගයට එන ගැටළු ස්වරූපات එක්ක සාකච්ඡා වෙනවා. ඊළඟ අනිත්‍යුත් එක මොකද? බලන්න මම ලූප් එකට දැම්මා. හරි අනිත්‍යුත් එක මොකද? ප්‍රශ්න 50. ඔයා දන්නවද? ඔයාගේ ඕලේ විභාගේ ජ්‍යාමිතිය කියන මාතෘකාවෙන් ඔයාලා ලකුණු කීයක් දෙනවද? ඔයාලා ලකුණු කීයක් හිමිද ජ්‍යාමිතියේ? පුතේ ඔයා දන්නවා ජ්‍යාමිතිය කියන මාතෘකාවෙන් පළවෙනි පේපර් එකේ කෙටි ප්‍රශ්න 25යි හොඳට අහගන්න. පළවෙනි පේපර් එකේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. අද අපි යන මේ ගමන මොකක්ද කියලා අඳුනගෙන ගමන යන්නේ. එතකොට ලේසි මේ ගමන යන්නේ. එතකොට ඔයාලට තේරෙනවා ඇයි මම මේ ක්ලාස් එකේ එක දිගට දින්න ඕනේ, ඇයි ජ්‍යාමිතිය කියන කොටස මම අල්ල ගන්න ඕනේ කියන එක එතකොට ඔයාලට තේරෙනවා. තේරුණාද? එතකොට මෙන්න මේ කෙටි ප්‍රශ්න 25 ඇතුලේ ලකුණු 50ක් නෙමෙයි. මේ කෙටි ප්‍රශ්න 25 කියලා කියන්නේ ඔයාලා දන්නවද ලකුණු 50ක් කියන්නේ. එතකොට ඒ ලකුණු 50 ඇතුලේ ජ්‍යාමිතිය කියන කොටසද පුතේ ගණන් 8ක් තියෙනවා. එතකොට ඔයා දන්නවා මේ ගණන් නැත්නම් මේ ගැටලු 8 කියලා කියන්නේ ලකුණු වලටපත් කරලා ලකුණු කීයද පුතේ 16ක්. හරි එතන ලකුණු 16ක් තියෙනවා. ඊළඟ පුතේ ලකුණු 16ක් කියලා කියන්නේ හරි එතන ලකුණු 16යි ඊළඟ යනවා පුතේ අපි දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ ජ්‍යාමිතියේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒවා පුතේ 10 ප්‍රශ්න. එක ප්‍රශ්නයකට 10යි අනිත් ප්‍රශ්නයකට 10යි. උතකොට අද අපි මේ කතා කරන්නේ ඔයාගේ ඕලේ විභාගයේ ලකුණු 36ක් ගැන. ඒ නිසා මෙන්න මේක අද අපි කරන වැඩේ කොච්චර වටිනවද කියලා මෙතනින් අදහසක් ගන්න. ඒ ලකුණු 36ක් පුතේ අද අපි මේ ගන්න යන්නේ. ඒතර මේ ලකුණු 36 පුතේ ගන්න පුළුවන් විදිය මම ඔයාලට පැහැදිලි කරගෙන දෙනවා. ලකුණු 36 පුතේ අපිට පාසුවෙන් ගන්න පුළුවන්. මේ ලකුණු 36 අමාරු ලකුණු 36ක් නෙවෙයි. මේ ලකුණු 36 ගොඩක් දරුවෝ අතාරින ලකුණු 36ක්. ඒ අතාරින ලකුණු 36 පුතේ අපි ගන්න ඕනේ. ඒකට තමයි දරුවෝ නතර ඔබ දක්ෂ දරුවෙක් වෙන්නේ. අනිත් දරුවෝ ජ්‍යාමිතිය ප්‍රතික්ෂේප කරද්දී ඔබ පුතේ ජ්‍යාමිතිය
වැළඳ ගන්න ඕනි ආදරෙන්. එච්චරයි මම කියන්නේ. යාමිදී කියන මේ ලකුණු 36 ගන්න දරුවට අනිත් විෂය කරු වලින් එන ගැටලු මහා ලොකු අමාරු කාරණා නෙවෙයි. ඒ ලකුණු දෙකදී ඔයා මහානම පාස් වෙන්න ගන්න. හරි? ඒ නිසා මෙන්න මේ ගමන තමයි ලකුණු 36ක් හොයාගෙන තමයි අද දවසේ අපි යන්නේ. ඒ නිසා දැන් ඔයා තීරණය කරන්න ඔයා දිගටම මේ සම්මන්ත්‍රණයත් එක්ක නැත්නම් මෙන්න මේ වැඩසටහනත් දෙක ඉඳලා මේ ලකුණු 36 ගැන අවබෝධයක් ගන්නවද? නැත්නම් මේක ඔයාලට වැඩක් නැද්ද කියන පුතේ ඔයා තීරණය කරන්න. ඒක ඔයාලගේ නිදහස. හරි? එතකොට මේක අවශ්‍යයි මේ ලකුණු 36 මට අවශ්‍යයි කියලා දරුවා පුතේ වෙන වැඩ කරන්නේ නැතුව ලස්සනට සම්මන්ත්‍රණයත් එක්ක පුතේ මාර ඇක්ටිව් සහභාගී වෙන්න. හරි? සරල කරුණේ ඉතින් මොකද අපි වැඩේ කරගෙන යනවා. ඊළඟට පුතේ තව මොකද තව එක දෙයක් කරන්න කියන්න තියෙනවා පුතේ හෝල් එකක සම්මන්ත්‍රණයක් කරනවට වඩා හරි මේ කොරෝනා වසංගතය නිසා අපිට සිද්ධ වෙලා තියෙන පුතේ තාක්ෂණයත් එක්ක සම්මන්ත්‍රණය කරන්න. එතකොට අපේ විශ්වාසය තියාගන්න වෙලා තියෙන්නේ මොනවද? නෙට් ඒ කියන්නේ සිග්නල් අපේ ෆෝන් එකේ බැටරිය, ලැප් එක, කැමරාව ඕවයි පුතේ. මයික් එක නේ. එතකොට ඔයගේ යම් දෝෂ එන්න පුළුවන්. ඒ තාක්ෂණයක් එක්ක ගැටෙන්නේ අපි මෙන්න මේ සම්බන්ධය අරගෙන යන නිසා ඔයගේ පොඩි ගැට වෙන්න පුළුවන්. ඒවා වැඩි හිතන්න එපා. ඔයාගේ ෆෝන් එකේ බැටරිය වහින්න පුළුවන්. මගේ ෆෝන් වල මොනවාරි අවුල් වෙන්න පුළුවන්. ඊළඟ මගේ කැමරාව තුල අවුල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලදී පොඩ්ඩක් කතා කරලා හරි සර් මෙහෙම දෙයක් කරනවා මොකද කරන්නේ? තව විකල්පයක් තියෙනවා. ඒ විදිහට වැඩේ යන්න. හොඳට අවධානය පාඩමකට සම්බන්ධ වෙන්න පුතේ. right. ප්‍රමේය අපොස සාමාන්‍ය පෙළ විභාගයට නියමිත ජ්‍යාමිතික ප්‍රමේයයන්. ඉතින් පොඩි මේකේ ඉන්න ඉගෙන ගමු අපි දන්න බහුතරයක් පොඩිම තියෙන ජ්‍යාමිතික ප්‍රමේයන් ටික දරුවෝ අපි දන්නවා. හැබැයි දන්න දේවල් අපි ගොඩක් වාර්ත ගන්නවා. ඒක උදේ අපේ මේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී ඔයාලට වැටහෙයි. ඒ නිසා අමතක වෙලා තියෙන දේවල් තියෙනවා මතක් කරගෙන ඉස්සලම ජ්‍යාමිතික ප්‍රමේයන් ටික බලාගෙන යමු. right. පළවෙනි ප්‍රමේය උදේ ඔයාලට පේනවා. ඒක අපි ඉගෙන ගන්නවා. මෙන්න මේ විදිහට. සරල රේඛාවක් තවත් සරල රේඛාවක් හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණවල අයික්‍ය 180යි. මොනක බලන්න. මේකම දෙක කතාව. සරල රේඛාවක් තියෙනවා AB කියලා. ඒක අපි දන්නවා. ඒක අපිට පේනවා මේ AB කියලා සරල රේඛාවක් තියෙනවා. එතකොට මෙන්න මේ සරල රේඛාවට හරි මෙන්න මේ සරල රේඛාවක් උදේ මෙහෙම තිබ්බොත් සරල රේඛාව මෙහෙම තිබ්බොත් ඔයා දන්නවා මෙතන තියෙන උදේ පැහැදිලිව සරල කෝණයක් කියලා ඔයා දන්නවා. සරල කෝණයක්. එතකොට මෙන්න මේ කෝණය අගේ 180 කියලා ඔයා දන්නවා. ඒ සරල කෝණය කියලා කියන්නේ අංශක 180 කෝණයකට. දැන් අපි යම් කිසි දෙයක් කරනවා. අපි අලුත් දෙයක් කරනවා. මෙන්න මේ විදිහට මම තව සරල රේඛාවක් අඳිනවා. ඔන්න එන්න. එයාම නම් කරනවා CD කියලා. CD කියලා සරල රේඛාවක් කරනවා. දැන් මොකද උනේ පුතේ? දැන් මොකද උනේ බලන්න. දැන් මෙන්න මේ සරල රේඛාව ඇඳලා පස්සේ කෝණ දෙකක් හැදුණා. මෙතන එක කෝණයයි මෙතන එක කෝණයයි නිර්මාණය වුණා. කෝණ දෙකක් නිර්මාණය වුණා. මේවට අපි කියනවා පුතේ ඔයා දන්නවා මෙතන කෝණ දෙකක් තියෙන නිසා මේ කෝණ බද්ධ කෝණ වෙනවා. ඒ කෝණ දෙක එකට බද්ධ වෙලා තියෙනවා. බද්ධ වෙලා තියෙන කෝණ වලට අපි කියනවා පුතේ මොනවා කියලාද? බද්ධ කෝණ. එහෙනම් මේ කෝණ දෙක පුතේ බද්ධ වෙලා තියෙනවා. මේ කෝණ දෙක බද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ තියෙන බද්ධ කෝණ මේ බද්ධ කෝණය උඩින් පිහිටන්නේ මොකක් මතද? AB කියන සරල රේඛාව මත. තවත් සරල කියනවා නම් AB කියන සරල රේඛාව උඩ තමයි මේ කෝණ දෙක තියෙන්නේ. ඒක හරියට එනවා. එතකොට මෙන්න මේ කෝණ දෙක පුතේ එකතු කරොත් මෙයාගේ අංශක වලින් එකතු කරොත් අපි දන්නවා අපිට එනවා පුතේ අංශක කීයක්ද? 180ක් කියලා. අපි දන්නවා අපිට එනවා පුතේ අංශක 180ක් කියලා. එතකොට මේ 180 කියලා කියන්නේ මෙන්න මේ කෝණ දෙක යන්නේ. එහෙනම් අපි ප්‍රමේයයක් ගොඩනගනවා. දැන් 180 කියලා කියන්නේ මොකද්ද පුතේ? ඍජු කෝණ දෙකක්. ඍජු කෝණ දෙකක්. ඍජු කෝණයක් කියලා කියන්නේ අංශක 90ක්. එහෙනම් මුල දෙකක් පුතේ 180යි. එහෙනම් මෙතනදී පළවෙනි ප්‍රමේය කියලා අපි ගොඩනගන්නේ ඕනේ දරුවෝ නෝට් කරගන්න. හරි ඒක වාලින් දහස් මේ ලෙක්චර් එක කරලා ඕනේ දරුවෝ ඉන්නවා නෝට් කරගන්න. හරි. එතකොට පුතේ දැන් මෙතන පළවෙනි ප්‍රමේයය අපි කතා කරන්නේ මොකක්ද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල අයික්‍ය අංශක 180යි. ඔයයි ප්‍රමේය. මේයි මේ එකතු කරපුවම 180යි. එතකොට මේ කෝණයේ අංශක 60යි නම් මේ කෝණයේ පුතේ අංශක 120යි කියන කාරණේ තමයි මේ කියන්නේ. ඒක සරල කාරණයක්. හරි. එතකොට අනිත් කාරණේ මම කියන්න ඕනේ ප්‍රමේයෙන් පොඩ්ඩක් ඉදිරියට යනවා පුතේ අපි
යන්නේ ඕලෙවල් ගණන් මෙන්න මේ ජ්‍යාමිතික ක්‍රමයෙන් ඕලෙවල් ගැටලුව හැදෙන විදිහ සාකච්ඡා කරන්න දරුවෝ. එතකොට දැන් ඔයාලට පේනවා මෙතන බද්ධ කොන දෙකයි. එකයි දෙකයි බද්ධ කොන දෙකයි. අපිට පුළුවන් නේද ඕන තරම් බද්ධ කොන අඳින්නනේ. ඔය ඕන තරම් බද්ධ කොන අඳින්න පුළුවන්. දැන් මම මේ උදාහරණයක් අරගෙන මේ රූප සරණ බද්ධ කොන අඳිනවද 1 2 3 4 5 6ක්. එතකොට කෝණ ගාන වැඩි වුණාට අවසර නැහැ. කෝණ ගාන වැඩි වුණාට අවසර නැහැ. මේ 180ට වෙනස් වෙන්න. ඒකත් තේරෙනව නේද? කෝණ ගාන වැඩි වෙන්න පුළුවන්. ඕන කෝණ ගාන බද්ධ වෙලා තියෙන්න පුළුවන්. හරි. හැබැයි ඕනේ කෝණ ගානක් බද්ධ වෙන්න ඒකට අවසර තියෙනවා. හැබැයි ඔබට අවසර නැහැ. මොකටද? මෙන්න මේ 180 කියන නියතය වෙනස් කරන්න. ඔබට අවසර නැහැ. එතකොට කෝණ පහක් නෙවෙයි 10ක් නෙවෙයි 100ක් තිබ්බත් සරල රේඛාවක් මත නම් තියෙන්නේ. ඒ කෝණ සියල්ල එකතු වෙදලු 180ක් විය යුතුමයි. 180ක් විය යුතුමයි. මේක අපි අද කතා කරන පළවෙනි ක්‍රමය සහ මේවා අපි දන්න ක්‍රමය. පොඩි මතක් කිරීමක් කරමු. හරි එහෙනම් පළවෙනි වලට සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල එකතුව අංශක 180යි. ඕකෙන් එන ගැටලු කොහොමද හදන්නේ කියලා තව පොඩ්ඩකින් අපි කතා කරමු. එතකොට බලන්න. හරි එතකොට බලන්න මේ කියනවා තරම් සුන්දරද කියලා ගැටලුවකට එන්නේ. මෙතනද අපිට පේනවනේ එකපාර. හැබැයි ඕනල ගාන බලද්දි මේ දේවල්ට පේන්නේ නැතුව යනවා. මේ දේවල්ට පේන්නේ නැතුව යනවා. ඒ පේන්නේ නැතුව යන අවස්ථාව නැති කරන්න තමයි මම පුතේ මේ අද try කරන්නේ. ඔච්චර කිව්වා අපෝ සර් ලෝක මොකක්ද මට පුළුවන් කියලා. අනිවාර්යයෙන් ගොඩක් දරුවෝ බහුතරයක් දරුවෝ නොසලකින නිසා විභාග ප්‍රශ්න මේ දේවල්ට නොපෙනී යනවා. නිසා දැන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ වැරද්ද නොකර ඉන්න. ඒ වැරද්ද නොකර ඉන්න. හරි. ඊළඟට දෙවෙනි ක්‍රමයේ විදිහට තියෙන්නේ මෙන්න මේ වගේ. ඔන්න සරල රේඛාවක් තියෙනවා AB කියලා. right. තව සරල රේඛාවක් තියෙනවා CD කියලා. එතකොට මම මෙතන මේ ලක්ෂ්‍ය දරුවෝ O කියලා නම් කරනවා. ඊට සමය මොකක්ද මේ රූප සටහන ඇතුලේ තියෙන්නේ? මොකක්ද මේ රූප සටහන ඇතුලේ තියෙන්නේ කියලා. එක ළඟට කියන්න පුළුවන් AB ඉරක් තියෙනවා, CD ඉරක් තියෙනවා, ඒ ඉරි දෙක ඕවලදී කැපිලා තියෙනවා. නේ? AB කියලා ඉරක් තියෙනවා, CD කියලා ඉරක් තියෙනවා, ඒ ඉරි දෙක ඕවලදී කැපිලා තියෙනවා. ඒ මට කියන්න බෑ ඒක වැරදි කියලා. හරි. අපි හරියට කියනවා. AB කියලා සරල රේඛාවක් තියෙනවා, CD කියලා සරල රේඛාවක් තියෙනවා. ඒ සරල රේඛා දෙක ඕවලදී මොකද වෙලා තියෙන්නේ? ඕවලදී ඡේදනය වෙලා තියෙනවා. එහෙනම් O කියන්නේ ඡේදන ලක්ෂයක්. O කියලා කියන්නේ ඡේදන ලක්ෂයක්. එතකොට මුදේ මෙතන නිර්මාණය වෙලා තියෙනවා x හැඩයක්. x අකුරක් නෙමෙයි දෙන්නේ. x හැඩයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට x හැඩේ කෝණ වලට පුතේ නමක් කියනවා. මොනවද? ප්‍රතිමුඛ කෝණ කියලා. මොනවද? ප්‍රතිමුඛ කෝණ කියලා. x හැඩේ කෝණ වල අපි නමක් කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. එතකොට පුතේ මෙතනදී ඔයාලා පේනවා ප්‍රතිමුඛ කෝණ සම්බන්ධයෙන් ක්‍රමයක් අපි ඉගෙන තියෙනවා දරුවෝ. මොකක්ද? ප්‍රතිමුඛ කෝණ විශාලත්වයේ සමාන වේ කියන එක. එහෙනම් ප්‍රතිමුඛ කෝණ හඳුනගමු. උදෙන් ප්‍රතිමුඛයි සම්මුඛයි කියන්නේ මොකක්ද? ඉදිරියෙන් ඉන්නවා කියන එක. එතකොට මේ කෝණයට ඉදිරියෙන් ඉන්නේ මෙන්න මේ කෝණය. හරි. මෙන්න මේ කෝණයට ඉදිරියෙන් ඉන්නේ මෙන්න මේ කෝණය. එතකොට ප්‍රතිමුඛ කෝණ සමානයි නම් මෙන්න මේ කෝණයයි මේ කෝණයයි කෝණ වලින් නම් කරොත් AOC කෝණයයි කෝණයයි නැත්නම් AOC ට ප්‍රතිමුඛයි මම මේ කියනකොට ඔයාලා හිතින් හිතන්න මම කියන්නේ ඇක්ටිව් ඉන්න කියලා ඇක්ටිව් ඉන්න දරුවෙකුට විතරයි හරි ජ්‍යාමිතිය කියන දේ ජීර්ණ වෙන්නේ අනිත් ළමයිට ඒක උදේ ඇලර්ජික් වෙනවා නේ ඉතින් අලුතෙන් දෙයක් හොයන්න පොඩ්ඩක් මොලේ වෙහෙසවන්න අරුණත් තියෙන දරුවෝ ජ්‍යාමිතියට ආසයි හැබැයි එම්බේ බලන්න අලුතෙන් දෙයක් හිතන්න අලුතෙන් දෙයක් හොයාගන්න හරි දැන් මෙතන AOC ට ප්‍රතිමුඛයි කවුද පුතේ BOD එතකොට ප්‍රතිමුඛ කෝණ සමාන නිසා මේ කෝණය අගයම තමයි මේ කෝණයටත් එන්නේ සරල කාරණේ එතකොට මෙයා x කියලා දීලා තිබ්බොත් මෙයාත් මොකක්ද x සරලයි ලොකු ජ්‍යාමිතික ක්‍රමයක් නේ හරි ඊළඟට මේ දෙන්න ප්‍රතිමුඛයි වගේම මේ දෙන්නත් ප්‍රතිමුඛයි එහෙනම් මෙයා y නම් මෙයාත් මොකද පුතේ එයාත් y වෙනවා මෙයා y නම් මෙයාත් y වෙනවා right එතකොට එහෙනම් ප්‍රතිමුඛ කෝණ සමාන හින්දා
ප්‍රතිමුඛ කෝණ සමාන හින්දා අපිට කියන්න පුළුවන් මේ y කෝණේ නම මොකක්ද y කෝණේ නම AOD සමාන වෙනවා පුතේ මෙයාට මෙයාට y මෙයා ප්‍රතිමුඛයනේ මෙයාගේ නම මොකක්ද පුතේ COB ඕක තමයි දරුවා අපේ දෙවෙනි ජ්‍යාමිතික ප්‍රමේය අමාරු දෙයක් නෙමෙයි හැබැයි සමාදරට අමතක දෙයක් වෙන්න පුළුවන් මොකද්ද පුතේ ප්‍රතිමුඛ කෝණ සමාන වේ ප්‍රතිමුඛ කෝණ සමාන වේ එතකොට මෙයා අංශක 60 නම් මෙයා 60යි මෙයා 120 නම් මෙයා 120 එතකොට ඔන්න බලන්න දැන් මම මෙතනට x අයින් කරනවා හරි x අයින් කරලා මම එතනට දෙනවා සංඛ්‍යාත්මක වටිනාකම් මම දෙන්නම්කො පුතේ එයා අංශක 95යි කියලා අංශක 95යි මේ කෝණය පුතේ අංශක 95යි හරි එහෙනම් පුතේ මේ y කෝණය කීයද මෙන්න මේ කෝණය කීයද මේ කෝණය 95යි නම් y කීයද මම අහන්නේ x නෙමෙයි මම අහන්නේ y මේ කෝණය 95යි නම් x 95යි කියලා ඔය එකපාර උත්තර දෙනවා ඒක ගැටලුවක් නෑ x 95යි අපි දැන් දන්නවා ඒ ප්‍රතිමුඛ කෝණ දැන් ගන්න පුතේ දැන් අමතක වෙන විදියක් නෑනේ නේ එහෙනම් මෙයා හරි දැන් ගන්න පුතේ දැන් අමතක වෙන්නේ නැහැ පුතේ නේ එහෙනම් මෙයා 95යි නම් මෙයා 95යි කියලා ඔයා දන්නවා හරි හැබැයි මම අහන්නේ දැන් මෙයාගේ නෙමෙයි දරුවෝ හරි මේ කෝණයගේ නෙමෙයි පුතා මම අහන්නේ මෙන්න මේ y වලගේ පුතා මම අහන්නේ එහෙනම් ඔයා දන්නවා හරි කලින් කල්පි කතා කරපු පළවෙනි ක්‍රමය මේක ඇතුලේ තියෙනවා කලින් කතා කරපු පළවෙනි ක්‍රමය මේක ඇතුලේ තියෙනවා මේ හංගල නෙමෙයි තියෙන්නේ ඉතින් හංගල තියෙන්නේ එකපාරක් දීලා නෑ අපි හංගපු කෙනා එළියට ගම මොම් මෙන්න නේද නම කළා දානවා ඔයා මකන්න යන්න එපා මම මගන උන්න නැගුවා දැන් පුතේ කලින් ක්‍රමය වෙනදලා පේනවා නේද අන්න කලින් ක්‍රමය පේන ගන්නවා මෙතන ඉන්නවා මොකද්ද සරල රේඛාවක් මත බද්ධ කෝණ මොකද්ද සරල රේඛාව CD බද්ධ කෝණ කියන්නේ දෙකයි 1යි 2යි එහෙනම් පුතේ y වලගේ හොයන්න පුළුවන් ඔයා දන්නවා සරල රේඛාවක් මත බද්ධ කෝණ නම් මේ දෙන්නගේ එකතු 180ක් වෙන්න ඕනේ එහෙම ඉන්නේ බෑ මේ දෙන්නගේ එකතු 180ක් වෙන්න ඕනේ එහෙනම් y හොයන්න මොකද්ද කරන්නේ 180යි දෙන්නගේ එකතුව මෙයාට දෙන්න ඕනේ පුතේ මෙයාට ගිහිල්ලා දෙන 95ක් එහෙනම් ඔයා මොකද්ද කරන්නේ 180ෙන් 95 ගන්න කරලා y ගාගේ හොයන්න දෙන්න දැන් ඔන්න ඔය වගේ පුතේ ඔයාගේ විභාගය දෙන ගැටලුවේ යාමදේ ප්‍රමේය දරුවෝ හම්බ කරනවා ඒක ඔයාට වෙන්නේ මොකක්ද ඔයාට වෙන්නේ මොකක් කරන්නද හැංගි උත්තර සෙල්ලමක් කරනවා වගේ හරි ඉන්නේ මේ අංග පුතේ හොයාගන්න සිද්ධ වෙන්නේ එතකොට එතන ජ්‍යාමිතික ප්‍රමේය හරි පැහැදිලි දෙවෙනි ප්‍රමේය සරල රේඛාවක් මත මේකේ බද්ධ කෝණ ඊළඟට ප්‍රතිමුඛ කෝණ කියවලා බලන්න තුන්වෙනි ප්‍රමේය වගේ ස්ක්‍රීන් එකේ පේනවා තුන්වෙනි එක මොකක්ද කියන්නේ මොකක්ද පුතේ තුන්වෙනි එක මම කියවන්න සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන අවස්ථා තුනක් කතා කරනවා හරි සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය කරමු ඉස්සරලා සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය කරමු එතකොට අපිට අඳින්න යනවානේ සරල රේඛාව මෙන්න එක සරල රේඛාවක් දැන් අපි හදන්නේ සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය කරනවා මෙන්න එක සරල රේඛාවක් මෙන්න තවත් සරල රේඛාවක් මෙයාගේ නම AB මෙයාගේ නම CD ඔන්න සරල රේඛා දෙක හරියි හරි සරල රේඛා දෙක හරියි ඔක ඡේදනය කරනවා තීරයක් රේඛාවකින් තීරයක් රේඛාව කියන්නේ මොකක්ද මේ තීරයක් රේඛාව කියන්නේ මේ සරල රේඛා දෙක කැපිලා යනන්න තනි රේඛාවක් ඒකට තමයි තීරයක් රේඛාව කියලා කියන්නේ ඔන්න අපි අඳිනවා තීරයක් රේඛාව තීරයක් රේඛාව අපි දාමු XY කියලා හරි දැන් මෙතන මොකද උනේ සරල රේඛා දෙකක් ඡේදනය වුණා තීරයක් රේඛාවකින් එහෙනම් දැන් පුතේ ආර පුළුවන් වෙනවා සරල රේඛා දෙක හඳුනා ගන්න සරල රේඛා දෙක හඳුනා ගන්න පුළුවන් වෙනවා සරල රේඛා දෙක සරල රේඛා මොනවද මේ සරල රේඛා දෙක AB සහ CD මොනවද සරල රේඛා එක්කෙනෙක් AB අනිත් කෙනා CD ඒකවල වෙනවා සරල රේඛා දෙක AB සහ CD
මොකක්ද උදේ තීරයක් රේඛාව. ඊළඟට වෙන්නේ මොකක්ද තීරයක් රේඛාව. තීරයක් රේඛාව තමයි මෙන්න මේ සරල රේඛා දෙකෙන් කැපිලා යන්නේ ඇඳලා දින මේ රේඛාව. ඒතකොට තීරයක් රේඛාව මොකක්ද? තීරයක් රේඛාව. තීරයක් රේඛාව මොකක්ද? xy. හරි. තීරයක් රේඛාව xy. දැන් උදේ සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා. දැන් ඒක වාට තේරෙනවා සරල රේඛා දෙක කියන්නේ කියන එක ඔයා හඳුනගත්තා. මොකක්ද තීරයක් රේඛාව කියන එක ඔයා හඳුනගත්තා. හොඳට සලාමතේ මොකක් හරි කතන්දරයක් කියද්දි ඒ කතන්දරේ කියන්නේ මොකක්ද කියලා අපි හඳුනගන්නේ මේ. ඒ දේ දැන් අපි කරා. දැන් අපි ඒ දේ හඳුනගත්තා. සරල රේඛා දෙක හරි තීරයක් රේඛාව හරි. දැන් ප්‍රමේය කතාවක් කියනකොට සරල රේඛා දෙකක් හරි තීරයක් රේඛාවෙන් ඡේදනය වීමේදී පළවෙනි එක කියනකොට මොන අනුරූප කෝණ කියන එකක්. ඔය ටික පැහැදිලිව හඳුනා ගන්නකොට ඕ ලෙවල් වලදී අනිවාර්ය අත්‍යවශ්‍ය කොටසක්. අනුරූප කෝණ. ඊළඟට ඒකාන්තර කෝණ. ඊළඟට මිත්‍ර කෝණ. මෙන්න මෙයාලා කවුද කියලාද ඉස්සලා හඳුනා ගන්න ඕනේ. එතකොට ප්‍රමේය තේරුම් ගන්න ලේසි. අනුරූප කෝණ කියන්නේ මොකක්ද? පුතේ අනුරූප කෝණ කතා කරද්දී ඔයා ඉගෙනගෙන තියෙනවා මොකක්ද? අනුරූප කෝණ කියලා කියන්නේ මොන හැඩය කියලාද ඔයා ඉගෙනගෙන තියෙන්නේ? මොන හැඩේ කෝණ කියලාද අනුරූප කෝණ වලදී ඔයා ඉගෙනගෙන තියෙන්නේ? පුතේ අනුරූප කෝණ ඔයා ඉගෙනගෙන තියෙනවා F හැඩේ කෝණ කියලා. අනුරූප කෝණ ඉගෙනගෙන තියෙනවා F හැඩේ කෝණ කියලා. එතන මෙතන කොහෙද F එකක් තියෙන්නේ? පුතේ මේ රූප සටහන ඇතුලේ දැන් F එක කිව්වම ඔයා බලාපොරොත්තු වෙන්න එපා. මෙන්න මේ විදිහට හරියට F එකක් බලාපොරොත්තු වෙන්න එපා. ඉංග්‍රීසි වල තියෙන F එක බලාපොරොත්තු වෙන්න එපා. තේරුණාද? ඉංග්‍රීසි වල තියෙන මේ F එක බලාපොරොත්තු වෙන්න එපා. මේ F එක මේ හැඩේ මේකයි. හැබැයි මේ F මෙහෙම කෙලිම තියෙන්න පුළුවන්. මෙහෙම තියෙන්න පුළුවන්. උළුවෙන් ඉඳලා තියෙන්න පුළුවන්. මේ පැත්තට ඇඳලා තියෙන්න පුළුවන්. ඕනෙ විදිහට F තියෙන්න පුළුවන්. ඕනෙ විදිහට F තියෙන්න පුළුවන්. එතකොට මෙතනදී මෙතන මොකක් හෝ ක්‍රමයකට මේ හැඩය හොයාගන්න try කරන්න. මොකක් හෝ විදිහකට මේ හැඩය හොයාගන්න try කරන්න. ඔයාලා බැලුවම පේනවා මොකද මෙන්න මෙතන මේ මෙහෙම ගියාම මෙතන F එකක් නිර්මාණය වෙනවා. ගොඩක් තමයි වරද්ද ගන්න තැන. මෙන්න F එකක් නිර්මාණය වෙනවා. තුන් F එකක් නිර්මාණය වෙනවා. එතන මේ F එක අඳිද්දී ඔයාලට පේනවා මොකද අපිට කෝණ දෙකක් හම්බුණා. මේ F එක අඳිද්දී අපිට හම්බෙච්ච කෝණ මොනවද? F එක අඳිද්දී අපිට හම්බෙච්ච කෝණ මේ කෝණයයි මෙන්න මේ කෝණයයි. හොඳට මතක තියාගන්න මෙන්න මේ කෝණය ගන්න එපා. මේ කෝණය ගන්න එපා. පුතේ අනුරූප කෝණවල ස්වභාවය පොඩක් අහගන්න. xy කියන්නේ තීරයක් රේඛාවනේ. xy කියන්නේ තීරයක් රේඛාව. එහෙනම් පුතේ තීරයක් රේඛාවෙන් එකම පැත්ත තියෙන්න ඕනේ. තීරයක් රේඛාවෙන් එකම පැත්ත තියෙන්න ඕනේ. එතකොට තීරයක් රේඛාව xy නේ. තීරයක් රේඛාවෙන් එකම පැත්ත කියලා කියන්නේ මේ පැත්තේ නම් තියෙන්නේ මේ පැත්ත තියෙන්න ඕනේ. එහෙනම් මේ කෝණේ තියෙන්නේ තීරයක් රේඛාවේ මෙන්න මේ පැත්තේ. හරි. ඉතුරු කෝණයක් තියෙන්න ඕනේ තීරයක් රේඛාවේ මේ පැත්තේ. ඒක හරි. තීරයක් රේඛාවෙන් එකම පැත්ත තමයි තියෙන්න ඕනේ. ඊළඟට සරල රේඛා දෙක ගත්තොත් සරල රේඛාවෙන් මේ කෝණේ ඉන්නේ සරල රේඛාව යට කියලාට වෙනවනේ මේ. AB සරල රේඛාවෙන් යට තමයි මේ කෝණේ ඉන්නේ. එහෙනම් අනිත් කෝණයක් ඉන්න ඕනේ සරල රේඛාවෙන් යට. එහෙනම් අනිත් සරල රේඛාව CD. එහෙනම් CD කියන සරල රේඛාවෙන් යට තමයි අනිත් කෝණේ ඉන්න ඕනේ. CD කියන සරල රේඛාවෙන් යට තමයි අනිත් කෝණේ ඉන්න ඕනේ. එයාලා පුතේ මොකද්ද? තීරයක් රේඛාවෙන් එකම පැත්තේ ඉන්න ඕනේ. තීරයක් රේඛාවෙන් එකම පැත්තේ ඉන්න ඕනේ. ඒක වාට වෙනවා. එහෙනම් මේක අනුරූප කෝණය වෙනවා. අනුරූප කෝණවල ලක්ෂණ මොනවද? අනුරූප කෝණවල ලක්ෂණ මොනවද? තීරයක් රේඛාවෙන් එකම පැත්තේ සහ සරල රේඛාවෙන් එකම පැත්තේ. තීරයක් රේඛාවෙන් එකම පැත්තේ දැන් මෙතන බලන්න මේ කෝණ දෙක ගත්තොත් තීරයක් රේඛාවෙන් එකම පැත්තේ ඉන්නේ සරල රේඛාවෙන් යට තමයි දෙන්නම ඉන්නේ. හරි. මේක එක අනුරූප කෝණයේ උගලයක්. මේක අපි එක කියලා නම් කරමු මේක දෙක කියලා නම් කරමු. හරි මේකත් එක කියලා නම් කරමු. තව එකක් ඇඳුත් පුතේ අපි. තව F එකක් ඇද්දොත් මේ පැත්තට. මේ F එකත් අපිට ගන්න පුළුවන් නේ. ඉතින් මෙතනත් F එකක් තියෙනවා නේ. එතකොට මේ F එක අඳිද්දිත් අපිට කෝණ දෙකක් හම්බ වෙනවා. මෙතන එක කෝණයයි මෙතන එක කෝණයයි හම්බ. එහෙනම් දැන් අනුරූප කෝණ එක දෙකයි. එතකොට අනුරූප කෝණ තනියෙන් කතා කරන්න බෑ. අනුරූප කෝණ තනියෙන් කතා කරන්න බෑ. අනුරූප කෝණ කතා කරන්න මොකක්ද වෙන්න ඕනේ? අනුරූප කෝණ කතා කරන්න කෝණ දෙකක් ඉන්න ඕනේ. කෝණ යුගල තියෙන්න ඕනේ. අනුරූප කෝණ කතා කරන්න
අනුරූප කෝණ කතා කරන්න කෝණ යුගලයක් ඉන්න ඕනේ. කෝණ දෙකක් ඉන්න ඕනේ. තනියෙන් අනුරූප කෝණ කතා කරන්න බෑ. හරි. එහෙනම් මෙන්න මේ අංක 1 කෝණ දෙක අනුරූප කෝණ යුගලයක්. අංක 2 කෝණ දෙක අනුරූප කෝණ යුගලයක්. අනුරූප කෝණ යුගල දෙකයි. අනුරූප කෝණ යුගල දෙකයි. හරි. එතකොට තව ගන්න පුළුවන් නේද? මෙන්න මෙයයි ගන්නත් පුළුවන්. දැන් ගත්තේ තීරයක් රේඛාවෙන් එකම පැත්තේ. හැබැයි සරල රේඛාවෙන් උඩ. මෙයත් උඩ. මෙයා 3යි නම් මෙයත් 3යි. හරි. අනුරූප කෝණ යුගල 3යි. තව එකක් මේ පැත්තේ ගන්න පුළුවන්. මෙයයි. මෙයා 4යි නම් මෙයා 4යි. හරි. එතකොට මෙතන ඔයා දන්නවා සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වෙද්දී අනුරූප කෝණ යුගල 4ක් හැදෙනවා. ඒ 4 තමයි මේ නම් කරලා තියෙන්නේ. හරි. 1 කියන එක අනුරූපයි, 2 අනුරූපයි, 3 අනුරූපයි, 4 අනුරූපයි. 4 අනුරූපයි. හරි. අනුරූප කෝණ අනුරූපයි. හරි. ඊළඟ ඒකාන්තර කෝණ දෙක. ඒකාන්තර කෝණ වල අගය ගන්න ඒකාන්තර කෝණ කියන්නේ Z. Z හැඩේ. ඒකාන්තර කෝණ කියලා කියන්නේ Z. ඒකාන්තර කෝණ කියලා කියන්නේ Z. එතකොට මෙතන Z හැඩයක් තියෙනවා. හරි. දැන් අපි අනුරූප කෝණ ටික අයින් කරමු. දැන් අනුරූප කෝණ ගන්න හින්දා. නැත්තම් වාට මොකද පැහැදිලි නැති වෙනවා. right. අනුරූප කෝණේ පාදේ. දැන් ඒකාන්තර කෝණ බලන්න. ඒකාන්තර කෝණ කියන්නේ Z නම් මොකද මේකට බැලු ගන්න පේනව නේද? ඒතකොට Z වලදී වාට දෙන්න දෙන උපදේශය තමයි මෙන්න මේ විදිහේ Z එකක්ම බලාපොරොත්තු වෙන්න එපා කියන එක. හරි. මෙහෙමයි Z. හරි. මෙහෙමයි Z. ඇත්ත මාරු වෙච්ච Z තියෙන්න පුළුවන්. හැබැයි හැඩේ Z වෙන්න ඕනේ. ඊළඟ මෙතන දැන් බලන්න Z හැඩේ කොහොමද? මෙතන මෙන්න Z එකක් තියෙනවා නේද? ඔන්න Z එකක්. ඒ Z එක අදින්දී මෙතන කෝණයක් හම්බ වෙනවා. මුදින් මෙතන කෝණයක් හම්බ වෙනවා. එතකොට මේ Z එකේ ලක්ෂණ බැලුවොත් මොකද වෙලා තියෙන්නේ? සරල රේඛාවෙන් දෙපැත්තේ ඉන්නේ. එකම පැත්තේ නෙවෙයි. සරල රේඛාවෙන් දෙපැත්තේ ඉන්නේ. එහෙනම් මෙයා එක නම් මෙයාත් එක. මේ දෙන්න අපිට ඒකාන්තර කෝණ යුගලයක්. මේ දෙන්න ඒකාන්තර කෝණ යුගලයක්. තව සරල රේඛාවක් අදින්න පුළුවන් දරුවා මෙන්න මෙහෙම Z එකක් අදින්න පුළුවන් අපිට. එතකොට මේ දේම මේ පැත්තේ තුවාල පේනවා. මේ දෙක කැලඳ වාට වැදින්නේ. මෙතන එකයි මෙතන එකයි. එහෙනම් මෙයා දෙකයි නම් මෙයා ගැටියක් දෙක වෙනවා. හරි. ඒතර මේ දෙන්න ඒකාන්තර කෝණ යුගලයක්. එහෙනම් මොකද මතක තියාගන්න හැම කෙනාම ඔළුවේ සාරාංශය කතා කරන්න. සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වෙද්දී අනුරූප කෝණ යුගල 4ක් හැදුනා. ඒකාන්තර කෝණ යුගල 2ක් හැදුනා. හරි. මේවා කොච්චර වැදගත්ද කියන දේ දැන් පුතේ ගැටලුවක් දුන්නම ඔයාලට තේරෙයි. හරි. ගැටලුවක් දුන්නම ඔයාලට තේරෙයි. ඊළඟට පුතේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ කියන්නේ මොකක්ද? මිත්‍ර කෝණ කියලා කියන්නේ ඔයා ඉගෙන නැති මොන හැඩේ කියලාද? C කියලා. එතකොට C එකේදී මම ඔයාලට කියනවා හරියට රවුමට ෂෝක් එකට ලියපු මෙන්න මේ වගේ C එකක් බලාපොරොත්තු වෙන්න එපා. එතකොට මේක සරල රේඛාවේ වක්‍ර රේඛාව කියන්නේ. මේ C එක කියන්නේ සාමාන්‍ය සරල රේඛාව අසුරෙන් හදන C එකක් වෙනවා. මෙන්න මේ විදිහට. සරල රේඛාත්මක මෙතන ඔයදී. හරි. දැන් මෙතන තියෙනවා නේද පැහැදිලිව C එකක්. මේ තියෙන්නේ C. මේ තියෙන්නේ C. එතකොට C එක අඳිද්දී හම්බෙන කෝණ දෙක තමයි මේ දෙන්න. හරි. එතකොට මේ කෝණ දෙක එක ළඟ තියෙන්නේ මේ කෝණ දෙක. එක ළඟ ඉන්නේ. ඇයි එක ළඟ ඉන්නේ? ඒ දෙන්න මිත්‍රයි. මේ කෝණ දෙක එක ළඟ ඉන්නේ. ඒ දෙන්න මිත්‍රයි. හරි. එහෙනම් මේ දෙන මිත්‍ර කෝණ යුගලයක්. අපි යහපැත්තට ගියොත් මේ මෙතනක් තියෙනවා මෙන්න මේ දෙන්න. ඒ දෙන්නත් මොකද වෙන්නේ? ඒ දෙන්නත් මිත්‍රයි. මේ කෝණ දෙක මිත්‍රයි. පැහැදිලිද? එහෙනම් මුදේ දැන් ඔයා ක්‍රමය කතා කරන්න කලින් හඳුනගත්තා අනුරූප කෝණ කියන්නේ මොනවද? ඒකාන්තර කෝණ කියන්නේ මොනවද? මිත්‍ර කෝණ කියන්නේ මොනවද? සහ ඒව රූප සටහනක් තිබ්බොත් ඔයා හඳුනගන්නේ කොහොමද කියන එක. හරි. ඊළඟට සරල රේඛා දෙක තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන අනුරූප කෝණ මොනවද කියලා දන්නවා? ඒකාන්තර කෝණ මොනවද කියලා දන්නවා? අනුරූප කෝණ සමාන වෙනවා නම් ඒ කියන්නේ මොකද? මේ අනුරූප කෝණයට මේ අනුරූප කෝණය සමාන වෙනවා නම් මේ අනුරූප කෝණයට මේ අනුරූප කෝණ සමාන වෙනවා නම් හරි. එහෙනම් අනුරූප කෝණ සමාන වෙනවා නම් ඊළඟට අග දෙක මොකක්ද? ඒකාන්තර කෝණ යුගල සමාන වෙනවා නම් ඒකාන්තර කෝණ වල අගය සමානයි නම් ඊළඟට මිත්‍ර කෝණ පුතේ සමාන නෙවෙයි වෙන්න ඕනේ.
මිත්‍ර කෝණ සමාන නෙවෙයි වෙන්න ඕනේ. මිත්‍ර කෝණ මොකද වෙන්න ඕනේ? මිත්‍ර කෝණය කියලා එකයි කියලා දරුවෝ 180ක් වෙන්න ඕනේ. ගොඩක් දරුවෝ වරද්ද ගන්න තැන. ඒකාන්තර සමාන වෙනවා නම් අනුරූපත් සමාන වෙනවා නම් හරියන මිත්‍ර සමාන වෙන්න ඕනේ කියලා හිතනවා ගොඩක් අය. නෑ මිත්‍ර සමාන වෙන්න ඕනේ නෑ. මිත්‍ර කෝණ දෙක. දැන් මෙයයි මිත්‍රයි කියලා දාගන්නොත් මේ කෝණ දෙක. මේ කෝණ දෙක මිත්‍රයි කියලා දාන්නවා. හැබැයි මේක සමාන වෙන්නේ නෑ. සමාන වෙනවා කියලා කියනවා ඒක බොරුවක්. මේ දෙන සමාන වෙන්නේ නැහැ නේද? හැබැයි මේ දෙනගේ එකතුව මොකද වෙන්නේ? මේ දෙනගේ එකතුව 180ක් වෙනවා. මේ දෙනගේ එකතුව 180ක් වෙනවා. එහෙනම් මිත්‍ර කෝණය කියලා එකයි කියපු දේ මොකද වෙන්න ඕනේ? 180ක් වෙන්න ඕනේ. හරි එහෙනම් මතක තියාගන්න මෙන්න මේ කාරණය. මතක තියාගන්න මේ කාරණය හොඳට අහගන්න. සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වෙනකොට හැදෙනවා අනුරූප කෝණ. ඒ අනුරූප කෝණ සමාන වෙනවා නම් හරි හැදෙනවා ඒකාන්තර කෝණ. ඒ ඒකාන්තර කෝණ සමාන වෙනවා නම් හරි ඊට පස්සේ හැදෙනවා මිත්‍ර කෝණ. බොයා ගන්නවා මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ. මිත්‍ර කෝණ වල එකතු 180ක් වෙනවා නම් මෙන්න මේ සරල රේඛා දෙකේ යම් කිසි දෙයක් වෙනවා. මේ සරල රේඛා දෙක අනිවාර්යයෙන් මොකද වෙන්නේ පුතේ? සමාන්තර වෙනවා කියලා කියන්නේ. මේ සරල රේඛා දෙක සමාන්තර වෙනවා. එහෙනම් පුතේ AB හා CD සමාන්තර වෙන්න මොනවද සපුරන්න ඕනේ අවශ්‍යතාව කියලා අහුවොත් ඔයාලා දෙන්න ලස්සන උත්තරයක් තියෙනවා. මොකක්ද? අනුරූප කෝණ සමාන වෙනවා. අනුරූප කෝණ සමාන වෙනවා නම් හරි AB සරල රේඛාවයි CD සරල රේඛාවයි සමාන්තර වෙනවා. හරි කියන්න පුළුවන්. ඒකාන්තර කෝණය වල සමාන වෙනවා නම් AB සරල රේඛාවයි CD සරල රේඛාවයි සමාන්තර වෙනවා. ඊළඟට මිත්‍ර කෝණය කියලා තියෙනවා. මිත්‍ර කෝණ දෙකක් ඉන්නවා. ඒ දෙන්න එකතු වෙලා 180ක් හදනවා නම් මෙන්න මේ සරල රේඛා දෙක සමාන්තර වෙනවා කියලා ඔයාලට කියන්න පුළුවන්. එතකොට විභාගයේ ගැටළු වලදී අහනවා පුතේ. හරි. සමාන ගැටළු වලදී අහනවා පුතේ. සමාන ගැටළු වලදී කියනවා මේ රේඛා දෙක සමාන්තරයි කියලා ඔප්පු කරන්න කියලා. සමාන්තරයි කියලා ඔප්පු කරන්න කියලා කියනවා. එතකොට සමාන්තරයි කියලා ඔප්පු කරන්න කිව්වට පස්සේ වාට සිද්ධ වෙනවා දරුවෝ ඔප්පු කරන්න. එතකොට ජ්‍යාමිතියේදී ඔප්පු කිරීම තමයි ගොඩක් තියෙන්නේ. සාධනය කිරීම කියලා අපි කියන්නේ. එතකොට ඔප්පු කිරීම ගොඩක් තියෙනවා. ඒතර ඔප්පු කරන්න කිව්වම ඔය ඔප්පු කරලා දෙන්නන්න ඕනේ. හරි මෙහෙම වෙනවා කියලා. ඒක අපි කටින් කිව්වට මෙයාලා පිළිගන්නේ නැහැ. එහෙනම් කොහොමද ඔප්පු කරන්නේ? හරි. පාර ඔප්පු කරන්න මෙන්න මෙතන අවස්ථා තුනක් අපි දුන්නා. මොකක්ද අවස්ථා තුන? අනුරූප කෝණ සමාන නම් මෙන්න මේ සරල රේඛා දෙක සමාන්තරයි. ඒකාන්තර කෝණ සමාන නම් සරල රේඛා දෙක සමාන්තරයි. මිත්‍ර කෝණ යුගලයක් සමාන නම් නෙවෙයි. සමාන වෙන්නේ නැහැ. මිත්‍ර කෝණ යුගලක් සමාන නම් නෙවෙයි. ඒ දෙන්න එකතු කරපුවම 180යි නම් මෙන්න මේ සරල රේඛා දෙක සමාන්තර වෙනවා. මේක තමයි සරල රේඛා දෙකක් සමාන්තර වීමට බලපාන ප්‍රධාන සාධක තුන තමයි මේ අපි කතා කරේ. හරි? මේ අපි කතා කරේ. හරි. එහෙනම් පුතේ මේ අවස්ථාව පැහැදිලි ඇති. හරි. ඊළඟ ප්‍රමේය බලා ගන්නද? ඊළඟ ප්‍රමේය බලා ගන්න. හරි. මොකක්ද පුතා ඊළඟ ප්‍රමේය? පුතේ ප්‍රමේය කතා කරොත් අපි ප්‍රමේයක් පිළිබඳව කතා කරොත් ප්‍රමේයක විලෝමයක් ගැන කතා කරන්න ඕනේ. හරි. එතකොට ඕනෑම ප්‍රමේයක් කතා කරපුවම මොකද සමහර යාන්ත්‍රික ප්‍රමේයන් වල අපි විලෝමයක් ගැන කතා කරනවා. මොකක්ද පුතේ විලෝමය කියලා කියන්නේ? විලෝමය වචනේ බර වචනයක් වුණාට තේරෙන්නේ ලේසි සරල තේරුමක් තියෙනවා. මොකක්ද පුතේ විලෝමය කියන්නේ? විලෝමය කියලා කියන්නේ විරුද්ධාර්ථයෙන් අනිත් පැත්ත කල්පිට කියලා කියන්නේ. හරි. අපිට වෙද්දා කල්පිට හරවන්න පුළුවන්. ඒ වගේ ඕනෑම ප්‍රමාණ කියන්නේ යාන්ත්‍රික ප්‍රමේයක් කත්පුතේ අපි විලෝමයක් කතා කරන්න පුළුවන්. ඔය දැන් අපි කතා කරන්නේ යන්නේ මෙන්න මේ කතා කරපු අවස්ථාවේ විලෝමය. හොඳට තේරුම් ගන්න. එතකොට මෙන්න මේ ප්‍රමේය හරි මේ අවස්ථාවේදී අපි කතා කරද්දී අපි මේ සරල රේඛා දෙක සමාන්තර වෙනවා කියලා කිව්ව අන්තිමට. හොඳට අවධානයෙන් අහගෙන ඉන්න මම කියන්නේ තේරෙනවද කියලා? පුතේ අපි මෙතනදී කිව්වේ මේ දේ. දැන් සංවේදී වහගන්න. මෙතනදී කිව්වේ ඒ සරල රේඛා දෙකක් තීරයක් දැන් අපි ප්‍රමේය කියන්න පටන් ගන්න සරල රේඛා දෙකක් කියන තැන ඉඳලා. හරි? සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වෙනකොට හැදෙන අනුරූප නැත්නම් සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වෙනකොට අනුරූප කොන ඒකාන්තර කොන මිත්‍ර කොන හැදෙනවා කියලා කතා. දැන් මෙතන කියන්නේ මොකක්ද? සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණාට පස්සේ හැදෙන ඒකාන්තර කෝණ
සමානයි නම් අනුරූප කොන සමානයි නම් මිත්‍ර කොන වල එකතු 180යි නම් ඒ දෙන්න සමාන්තර වෙනවා කියලා තමයි දැන් අපි කිව්වේ. දැන් ඔගේ අනිත් පැත්ත. පුතේ සමාන්තර වෙනවා කියලා දැන් අපි කිව්ව අන්තිමට. හැබැයි විලෝමය කතා කරද්දී අපි මෙයා සමාන්තරයි කියලා දැනගෙන තමයි විලෝමය කතා කරන්නේ. ප්‍රමේය කතා කරද්දී මෙයා සමාන්තරයි කියලා කිව්ව අන්තිමට. නේද? ඔක්කොම කතන්දරේ කියලා තමයි මෙයා සමාන්තර වෙන මේ සරල රේඛා දෙක සමාන්තර වෙනවා කියලා කිව්වේ. හරි. හැබැයි විලෝමය කතා කරද්දී අපි ඉස්සල්ලාම කියනවා මේ දෙන්න සමාන්තරයි කියලා. කොහොමද කියන්නේ? සමාන්තර රේඛා දෙක. අන්න දෙක. සමාන්තර රේඛා දෙක තීර්යක රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන අනුරූප කොන සමාන වෙනවා. ඒකාන්තර කොන සමාන වෙනවා. මිත්‍ර කොන වල අයිතිය 180ක් වෙනවා. එතකොට මොකද මෙතනදී ඔයාලා මේ රේඛා දෙක සමාන්තර වෙනවා කියලා පැහැදිලිව දීලා දිනවා මේ විදිහට. රූප සටහන ඇතුළම දීලා තියෙනවා. එතකොට මෙහෙම රූප සටහනක් දැක්කොත් තීර්යක රේඛාවක් තියෙනවා සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මෙහෙම රූප සටහනක් දැක්කොත් ඔයා අනිවාර්යයෙන්ම දන්නවා හරි. එහෙනම් මෙන්න මෙයාගේ මේ අවශ්‍යතා තුන සම්පූර්ණයි. මොනවද? අනුරූප කොන සමානයි, ඒකාන්ත කොන සමානයි, මිත්‍ර කොන වලගේ අංශක 180යි. හේතුව මොකද? මේ සරල රේඛා දෙක සමාන්තර වෙලා තියෙන හින්දා. ඒක අන්නේ විදිහට අන්නේ විදිහට උත්තරයක් ගොඩනගන්න පුළුවන් විදිහට හරි මේ පාඩම මෙන්න මේ ප්‍රමේය ඔයා අවුවට දාන්න. හරි. ඊළඟට හරි. දැන් මේ ප්‍රමේය ටික හරි. ප්‍රමේය හතරක් අපි දැන් කතා කරා. හරි ඔබ ටියුටර් එකේ අධ්‍යයනය කරන්න. හරි. ඊළඟ කාරණේ තමයි දැන් පුතේ හොඳම දැනගන්න යන්න. හරි. දැන් හොඳම දැනගන්න යන්න. ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණ අංග සාම්‍ය කියන මාතෘකාවේ ප්‍රමේයන් ටික කතා කරන්න තමයි දැන් අපි යන්නේ. උදාහරණ තාක්ෂණික ගැටලු වෙනවා කියලා ටික ටික අපි හදාගමු. මම මෙච්චර කියා කරන්න එපා. හරි. ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණ අංග සාම්‍ය කියන කොටස ත්‍රිකෝණ අංග සාම්‍ය කියන කොටස පුතේ. හොඳයි. ත්‍රිකෝණ අංග සාම්‍ය කියන කොටස ඔයාගේ ඕලෙවල් විභාගයේ ලකුණු 10 ගැටලුවට අනිවාර්යයෙන් ලකුණු මම දෙන්නේ බැරි කෙනෙකුගේ ලකුණු 10ක්. මේ ලකුණු 10 ගැටලුවට අනිවාර්යයෙන්ම බලපානවා ත්‍රිකෝණ අංග සාම්‍ය. එතකොට ත්‍රිකෝණ අංග සාම්‍ය කියන කොටස අපිට අමතක කරන්න බැහැ. ත්‍රිකෝණ අංග සාම්‍ය කියන කොටස අපිට අමතක කරන්න බැහැ. එතකොට ඔයා දන්නවා ත්‍රිකෝණ අංග සමවීමක් කියන්නේ මොකක්ද කියන කාරණය. එතකොට බලමු අපි ත්‍රිකෝණ අංග සම වෙනවා කියන්නේ මොකක්ද කියන එක. ඔන්න ත්‍රිකෝණයක්. මෙන්න තව ත්‍රිකෝණයක්. මෙයා ABC. මෙයා XYZ. ඔන්න උදේ ත්‍රිකෝණ යුගලයක් තියෙනවා. ත්‍රිකෝණ යුගලයක් තියෙනවා ABC ත්‍රිකෝණයයි XYZ ත්‍රිකෝණයයි. ABC ත්‍රිකෝණයයි XYZ කියලා ත්‍රිකෝණ යුගලයක් තියෙනවා. ත්‍රිකෝණ යුගලයක් තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණ යුගලය අංග සමය කියලා අපි බලමු. මොකද අංග සමය කියලා කියන්නේ? අංග සමය කියලා කියන්නේ අංග වලින් සමාන වෙනවා කියන එක. අංග වලින් සමාන වෙනවා කියන එක තමයි අංග සමය කියලා කියන්නේ. එතකොට ත්‍රිකෝණයකට අංග අපි දන්නවා පුතේ 6ක් තියෙනවා. ත්‍රිකෝණයකට අංග 6ක් තියෙනවා. කෝණ 3යි පාද 3යි. ත්‍රිකෝණයකට අංග 6ක් තියෙනවා. කෝණ 3යි පාද 3යි. කෝණ 3යි පාද 3යි. එතකොට ත්‍රිකෝණයක අංග සම වෙන්න නම් මේ ත්‍රිකෝණයේ තියෙන අංග 6 අනිත් ත්‍රිකෝණයේ අංග 6ට සමාන වෙන්න ඕනේ. එතකොට තමයි අංග සම වෙන්නේ. අංග සමාන වෙන්නේ. එතකොට අංග සමාන වෙන්නේ වචනය ඇතුළේ තියෙන අංග සමාන වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ සමරූපී කියලා වචනයක් තියෙනවා. සමරූපී. ඊළඟ දැන් අපි කතා කරපු වචනේ අංග සම. එතකොට සමරූපී සහ අංග සම කියන්නේ එකක්ද දෙකක්ද? සමරූපී සහ අංග සම කියන්නේ එකක්ද දෙකක්ද? සමරූපී සහ අංග සම කියන්නේ දෙකක්. සමරූපී කියලා කියන්නේ රූපයෙන් සමානයි. ඒ කියන්නේ හැඩයෙන් සමානයි කියන දේ රූපයෙන් සමානයි කියලා කියන්නේ. සමරූපී කියලා කියන්නේ රූපයෙන් සමානයි. හරි. එතකොට අපි අර නිවුණු කියලා ගන්න එක වගේ ළමයි නිවුණු කියලා කියන්නේ. නේ? එයාලා රූපයෙන් සමාන නිසා එයාලා සමරූපී. සමරූපී. හැබැයි එයාලා අංග සම නැහැ.
එයාලා අංග සම නේ. එකවර පැහැදිලිද? එයාලා අංග සම වෙන්නේ නැහැ. එතකොට පුතේ දැන් මේ අංග සම වෙද්දී රූපය සමාන වෙන්නත් ඕනේ. දැන් මෙන්න මේ රූප සටහන දෙක බලුවොත් ඔයාලට පේනවා මේ අවස්ථාව දෙකේදීම මේ දෙන්නට මම ඇඳලා තියෙන ත්‍රිකෝණ දෙකක්. ත්‍රිකෝණ දෙකක් ඇඳලා නේද? එතකොට මේ දෙන්න සමරූපී එක වගේ. මෙයා ත්‍රිකෝණාකාර හැඩති මෙයා ත්‍රිකෝණාකාර හැඩති සමරූපී. ඒක ගැටලුවක් නෑ සමරූපී. ඒක පේනවා. හැබැයි සමරූපී වුණාට මොකක්ද වෙන්නේ නැත්තේ? අංග සම නැහැ. නේද? සමරූපී වුණාට අංග සම නැහැ. ඒකනේ. දැන් මේ වීදියේ ඇඳලා පස්සේ එක්කෙනෙක්ගේ පාදයේ මෙච්චර කරනවා අනිත් පාදයේ ඊට වඩා විශාලයි. අංග සම නැහැ. අංග සම වෙලා නැහැ. හැබැයි හැඩේ සමානයි. ඒක සමරූපී සහ අංග සම කියන ඔය වචන දෙකේ තේරුම අනුමයි. සමරූපී කියලා කියන්නේ රූපයෙන් සමානයි. අංග සම වෙද්දී පුතේ රූපයෙන් සමාන වෙන්නත් ඕනේ. හරි අංග සම වෙද්දී අනිවාර්යයෙන්ම රූපයෙන් සමාන වෙන්නත් ඕනේ. හැබැයි රූපයෙන් සමාන වෙලා විතරක් මදි විශාලත්වයෙන් නැත්නම් ප්‍රමාණයෙන් සමාන වෙන්නත් ඕනේ. එන මතක තියාගන්න අංග සම අවස්ථාවක් කතා කරද්දී මොකද වෙන්න ඕනේ? රූපයෙන් සමාන වෙන්න ඕනේ වගේම විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. රූපයෙන් සමාන වෙන්න ඕනේ වගේම විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ පුතේ අංග සම අවස්ථාව අපි කතා කරද්දී. ඊළඟට දැන් ත්‍රිකෝණයක් අංග සම වෙන අවස්ථාව ඔයා දන්නවා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. හරි ත්‍රිකෝණයක් අංග සම වෙන අවස්ථා 4ක් තියෙනවා. අපි ඉස්සරහම ගන්න අවස්ථාවක් මේ ඉගෙන ගන්න දේවල් අපිට මතක් කරනවා දැන් පාකෝපා අවස්ථාව කියලා. පා කියන්නේ පාදය, කෝ කියන්නේ කෝණය, පා කියන්නේ පාදය. හරි පාකෝපා අවස්ථාව. හැබැයි නිකම්ම පාදයයි කෝණයයි පාදයයි බලන්න කෝණේ ඉන්නේ පාද දෙක මැද. නේ? කෝණේ ඉන්නේ පාද දෙක මැද. ඒකේ පාකෝපා උනේ. එහෙනම් අපි සලකන රූපේ කෝණේ ඉන්න ඕනි පාද දෙක අතර. කෝණේ ඉන්න ඕනි පාද දෙක අතර. මේ ලියන ස්වරූපයම තමයි. මේ ලියන ස්වරූපයේ ස්වරූපේම තමයි රූප සටහන ඇතුලේ මෙන්න මේ අවස්ථාවන් ටික පිළිගන්න ඕනි. හරි ලියලා තියෙන්නේ කොහොමද? පාකෝපා. කියලා තියෙන්නේ පාකෝපා. එහෙනම් මෙන්න මේ රූප සටහනේ තියෙන ඕනි පාකෝපා ඒ පිළිවෙලටමයි. හරි එහෙනම් පුතේ පාද දෙක සැලෙන් එක නිර්වචනය කරද්දී හොඳට අහගන්න පාකෝපා අවස්ථාව නිර්වචනය කරද්දී අපි කියන්නේ මෙහෙම කොහොමද? එක ත්‍රිකෝණයක පාද දෙකක් හා කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකකට හා කෝණයට සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපි කියන්නේ. එහෙම කිව්වොත් වැරදි. එහෙම කිව්වොත් වැරදි. හරි නැත්නම් සාධුරුවේ හිතන්න පුළුවන් පාදයේ කෝණයේ පාදයේ සමාන වෙනවා නම් හරි. එහෙනම් මේ ත්‍රිකෝණයේ පාදයකගේ කෝණයකගේ පාදයකගේ අපි ලකුණු කරලා බලමු. මේ පාදය 6යි. එතන තමයි පාකෝපා අවස්ථාවේදී දත්ත දානවා මේ ත්‍රිකෝණ දෙකට. පාකෝපා. එහෙනම් මේ පාදය 6යි. මේකත් කොහේ හරි පාදයක් 6 කියලා මම දානවා. එතකොට සමාන වෙන පාද දෙකක් තියෙනවනේ. මෙයාත් 6යි මෙයාත් 6යි. හරි ඒක පිළි. තව පාදයක් අපි දාමු. මෙයා 8යි. මෙයා 8යි කියලා. හරි. එතෙන් දැන් පාද දෙකක් සමාන ගන්න දරුවා. මේ මෙයාගේ 6යි මෙයාගේ 6යි. මෙයාගේ සෙන්ටිමීටර් 6 පාදයක් තියෙනවා. මෙයාගේ සෙන්ටිමීටර් 6 පාදයක් තියෙනවා. එන එක පාදයයි. ඒ කියන්නේ මේ පළවෙනි පාද හරිය කියලා හිතමු. ඊළඟට මෙයාගේ සෙන්ටිමීටර් 8 පාදයක් තියෙනවා. මෙයාගේ සෙන්ටිමීටර් 8 පාදයක් තියෙනවා. ආයෙත් දෙවෙනි පාද හරිය. ඊළඟ කෝ කෙනෙක් නෝනේ. තව කෝ කෙනෙක් ඕනේ. කෝ කියන්නේ මොකක්ද? කෝණයක් ඕනේ. එහෙනම් මම මෙතන මේ කෝණයේ අංශක 60යි කියලා දානවා. මෙතන මේ කෝණයේ අංශක 60යි කියලා දානවා. දැන් පුතේ වාට තර්ක කරන්න පුළුවන් මෙහෙම. සර් පාකෝපා අවස්ථාවට යන අංග සමකරණයක් කරන්න ඕනේ. හරි සර් කියනවා පාකෝපා කියලා කියන්නේ එක ත්‍රිකෝණයක පාදයයි කෝණයයි පාදයයි. තවත් ත්‍රිකෝණයක පාදයයි කෝණයයි පාදයයි සමාන වෙන්න ඕනේ කියලා. හරි එහෙනම් මෙහෙම අවස්ථා තියෙනවා. හරි මේක දෙය වෙලා තියෙනවා මෙතන. නේ? කලින් අවස්ථාව මෙතන වෙලා තියෙනවා. කලින් අවස්ථාව උදේ මෙතන වෙලා තියෙනවා නේද? මේ 6යි 6යි ඉන්නවා 8යි 8යි ඉන්නවා 60යි 60යි ඉන්නවා. හැබැයි මොන කියනවා නෑ මේ දෙන්න අංග සම වෙන්නේ නෑ කියලා. පා හිටියට කෝ හිටියට පා හිටියට දෙන්නගේ මේක අංග සම වෙන්නේ නෑ. පුතා දන්නව හේතුව. ඇයි අංග සම වෙන්නේ නැත්තේ? මේ දෙන්න අංග සම නෑ දරුවා. මේ දෙන්න අංග සම නෑ. ෂුවර් නැත්තම් හරි ෂුවර් නැත්තම්
කාඩ්බෝඩ් එකක් අරගෙන මේ විදිහට ත්‍රිකෝණ දෙකක් කපලා අංග සමයි නම් පුතේ එක මත එක සමපාත කරන්න පුළුවන් වෙනවා. මොකද්ද බුලේ? මොකක්ද සම්පාත කරන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ? එක මත එක හරියට තියෙන්න ඕනේ. එක මත එක හරියට තියෙන්න ඕනේ. පුතේ දැන් අපි ආයුබෝවන් කියනකොට මෙහෙම අත් දෙක ලං කරොත් එක අතක ඇඟිලි පහ අනිත් අතේ ඇඟිලි පහ හරියටම තියෙනව නේද මෙහෙම? තියෙනවනේ. නේ? තියෙනවනේ සාමාන්‍යයෙන් තියෙනවා. එකක් දිහා යන්නේ කියලා කොටයි මෙහෙම තියෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ අත් දෙක එකම දෙක සමපාතයි. ඔයාගේ ඔය පොත වහද්දී හරි පිට කවරේ අන්තිම පිටුවයි හරියට සමපාත වෙනව නේද? පොත වැගුවට පස්සේ. නේ? එතකොට එක මත එක හරියටම පිහිටනවා නම් තමයි අපි කියන්නේ දරුවෝ මොකක් කරනවා කියලා සමපාත වෙනවා කියලා. ඒක අංග සමයි නම් ත්‍රිකෝණ යුගලය. අංග සමයි නම් ත්‍රිකෝණ යුගලය පුතේ. ඒ අවස්ථාවේදී මොකද වෙන්න ඕනේ? හරියට ඒ ත්‍රිකෝණ යුගලය එක මත එක සමපාත කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මෙතන ඒ දේ වෙන්නේ නැහැ. මෙතන මේ දේ වෙන්න පොඩ්ඩක් ඔළුවේ හිතන්න. දැන් පොඩ්ඩක් තරක කරන්න. හරි දැන් පොඩ්ඩක් හිතන්න. දැන් ඔය කම්මැලි නොවි හිතන්න. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? දැන් මෙයා කියන එහෙම වෙන්නේ නැහැ කියලා. ඇයි වෙන්නේ නැත්තේ? මෙතන පාදකුත් තියෙනවා, මෙතන කෝණිකුත් තියෙනවා, මෙතන පාදකුත් තියෙන ෂෝකෙන්න. හැබැයි මම කිව්වා මෙන්න මේ පිළිවෙලට තියෙන්න ඕනේ. පාද දෙක අතර තමයි කෝණේ ඉන්න ඕනේ. නේ? පාකෝපානේ පාද දෙක අතර කෝණේ හිටියනම් කතාව හරි. එහෙනම් මෙතන බලන්න ABC ත්‍රිකෝණයට එන්න පොඩ්ඩක්. 6යි 8යි කියන පාද දෙක අතර අංශක 60 කෝණේ ඉන්නවා. ඒක හරියි. හැබැයි මෙතෙන්ට આવොත් 6යි 8යි පාද දෙක වෙනම තියෙනවා අංශක 60 කෝණේ තියෙන්නේ වෙන කොහෙවත්නේ. සමාන වෙන පාද දෙක අතර නෙවෙයි මේ අංශක 60 කෝණේ ඉන්නේ. වාට ඒක පේනවා. නේද? එහෙනම් පුතේ පාකෝපා අවස්ථාවේදී අංග සම කරන්න සමාන වෙන්න ඕනි පාද දෙකයි කෝණයයි නෙවෙයි. පාද දෙකක් සහ මොකද පුතේ අන්තර්ගත කෝණය කියන දේ මතක තියාගන්න. පාද දෙකක් සහ අන්තර්ගත කෝණය සමාන වෙනවා නම් වැඩේ හරි. එහෙනම් අන්තර්ගත කෝණය කියන්නේ මොකක්ද? පාද දෙක අතර පිහිටි කෝණය කියලා මතක තියාගන්න. හරි. එහෙනම් පුතේ මට උවමනාවක් තියෙනවා. දැන් තේරෙනවද? මට උවමනයි මේ දෙන අංග සම කරන්න. නේ? මට උවමනාවක් තියෙනවා. මට අවශ්‍යමයි මේ දෙන අංග සම කරන්න. හරි. වාට ඕනි නැහැ කියලා හිතන්න අංග සම කරන්න. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මේ 60 මකලා මේ 60 නිසා මුතේ මේ අංග සමනේ නැත්තේ. මම මේ කෝණය වෙනස් කරන්න ඕනේ. මේ 60 ඉන්නේ මේ පාද දෙක අතර පිහිටි කෝණය. එහෙනම් XY Z ත්‍රිකෝණයේ පාද දෙක අතර පිහිටි කෝණය හොයා ගන්නවා. පාද දෙක අතර පිහිටි කෝණය කවුද පුතේ? මේ ඉන්නේ මෙන්න මෙයා. නේද? එහෙනම් මෙයා 60යි නම් මෙයාත් 60යි. දැන් සාධාරණයි වැඩේ. හොඳට අහගන්න පුතේ. දැන් සාධාරණයි වැඩේ. නේ? පාද දෙකත් හරි අන්තර්ගත කෝණයක් හරි. පාද දෙකත් හරි අන්තර්ගත කෝණයක් හරි. නේ? මෙතන 6යි 8යි අතර 60 ඉන්නවා. මෙතනත් 6යි 8යි අතර 60 ඉන්නවා. එහෙනම් පුතේ දැන් පැහැදිලි මොකක්ද පාකෝපා අවස්ථාව කියන්නේ කියන එක මොකක්ද පාකෝපා අවස්ථාව කියලා කියන්නේ මේ විදිහට විස්තර කරමු පුතේ. එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා කෝණයක් අනිත් ත්‍රිකෝණේ පාද දෙකකට හා අන්තර්ගත කෝණයට සමාන වෙන අවස්ථාව. පාද දෙකක් හා අන්තර්ගත කෝණයට සමාන වෙන අවස්ථාව. එතකොට පළවෙනි රූප සමයේ කෝණය ඉන්නේ කොතනද? මොන පාද අතරද? දෙවෙනි ත්‍රිකෝණයේ ඒ පාද දෙක අතරම තමයි කෝණය ඉන්න ඕනි. එතකොට තමයි අපිට පුළුවන් පාකෝපා කියන අවස්ථාවේදී අංග සම කරන්න. නැත්නම් අපිට අංග සම කරන්න බැහැ. තේරුණාද? ඔන්න හොඳට මතක තියාගන්න පොඩක් බැලුවා අරගෙන නැහැ. හරි ඔගේ දැන් අපිට මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා විසඳන්න. රයිට්? එතකොට මේක අමතක කරන්න බෑ. ගොඩක් තමයි එක්සෑම් එකට ගියාට පස්සේ උඩ ලියන්න ගියාට පස්සේ මාර කවදායි පුතේ පළවෙනි පේපර් එකට එන්නේ පැය කීයද? 2යි පැය 2යි. එතකොට මේකේ උත්තරය අර කෙටි ප්‍රශ්න 25 එන්නේ පැයයි. ඒ පැය ඇතුලේ ගණන් කීයක් තියෙනවද? ගණන් 25ක් වඩා හදාගන්න සිද්ධ වෙනවා. එතෙන්දී මාර විදියට කලබල වෙනවා. එක්සෑම් එකට ගිහලා වාඩි වුණාට පස්සේ ඒකෙන් පුතේ එක්සෑම් එකට ගිහලා බලන්න ඕනි. එතකොට තමයි ඒ යථාර්ථය තේරෙන්නේ. හරි එක්සෑම් එකට ගිහලා වාඩි වුණාට පස්සේ සමහර දරුවෝ විභාගයට බයයි පාරේ කරන දරුවෝනේ. ඊට දාඩියක් දාලා ඉතින් එක්සෑම් වලේ ළමයි ඉදී වඩා බය වෙලා මේ ගුරු ටික ලකින් බය වෙලා කොහොම හරබලෙන් තමයි එක්සෑම් වලේ වාඩි වෙන්නේ. ඒ කන්දේ පාඩම් කරන්නේ නැහැ මතකත් නැහැ. එතකොට මේව අමතක වෙනවා. පාකෝපා විතරයි පේන්නේ අන්තර්ගත කෝණේ අමතක වෙනවා. කොච්චර දැනගෙන හිටියා. විභාගයට ගියාට පස්සේ ඇති වෙන
කලබලයක් එක්ක. හරි මේ දේවල් අමතක වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඒ නිසා තමයි කියන්නේ මම ප්‍රැක්ටිස් කරන්නේ. මම ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ ඒ නිසා. ඒතර පාකෝප අවස්ථාව කියලා කියන්නේ පාද දෙකක් සමාන්තරගත කොනේ ආයෙ වරදින්නේ නැහැ. හරි. එහෙනම් දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි මොන අවස්ථාවකටද පාකෝප අවස්ථාවකට. හරි ඒක ලියනවා නම් අපිට ලියන්න පුළුවන් මේ විදිහට. අපි ලියන්න පටන් ගන්නේ කොහොමද පොඩ්ඩක් බලන්න. A B C හා මේ පියවර ටික වගේ නැති මම ඔයාලට මතක් කරනවා. A B C හා මේ ත්‍රිකෝණය නම. මෙයා කවුද? X Y Z ත්‍රිකෝණවල. කොහොමද මේ පියවරට අපි ලියන්නේ? හරි. ඊට පස්සේ ත්‍රිකෝණ දෙක ලියුවා. ඊට පස්සේ අපි ලියනවා සමාන වෙන අවස්ථා ටික. ඊට පස්සේ අපි ලියනවා සමාන වෙන අවස්ථා ටික. මොනවද සමාන වෙන්නේ? අපි බලනවා මෙයා 6යි නම් මෙයාත් 6යි. අපි ලියනවා AB පාදය සමානයි කාටද YZ පාදයට. හරි අනිවාර්යයෙන්ම හේතුවක් දක්වන්න ඕනේ. ඇයි එහෙම වුනේ කියන එක. මොකක්ද හේතුව? අපිට දීලා තිබ්බා. එහෙනම් දීලා තිබ්බා කියලා කියන්න බෑනේ. දීලා තිබ්බා කියලා කියන්න බෑ. එහෙනම් අපි කියන්නේ මොකක්ද කියලා? දත්තය කියලා. හරි. ඒ සබ්බේ වචනයන්නේ දත්තය. දීලා තිනවල අපි කියන්නේ ගණිතයේදී දත්තය කියලා. හරි දත්තය. ඊළඟට 8යි 8යි දෙනවා යාර. 8යි 8යි දෙනවා. එහෙනම් අපි ලියමු මේ 8 කවුද? BC. දේන දෙවිද කියන්නේ අමාරුනේ. BC සමානයි. මේ 8ට මේ 8යි. ඔයාලට පේනවනේ. ඒ 8 කවුද? මේ ඉන්නේ X දිශේ. එයා දීලා තියෙනවා. එහෙනම් ලියන්නම් දත්තය. කොහොමද? හරි. ඊළඟ කෝණය. කෝණයක් නම් කරන්නේ නේද? ධනවත් අකුරු තුනයි. පටන් ගැනීම ශීර්ෂය අවසානය. ABC. මැද තියෙන අක්ෂරය නමින් මේ විදිහට සංකේත එකක් ABC සමාන වෙනද කියලාද? මොකටද? මේ මෙයා 60යි මෙයා 60යි. X Z Y. හේතුව දීලා තියෙනවා 60යි 60යි. එහෙනම් මොකක්ද හේතුව? දත්තය. හරි. දැන් උත්තරය අවසන් කරමු. පුතේ ත්‍රිකෝණ අංග සමයේදී අවස්ථා තුනක් ලියුවට පස්සේ ඒ ටික අනිවාර්යයෙන් සමාන වෙනවා. ඒක අපි කියනවා ත්‍රිකෝණයක අංග 6ක් තියෙනවා කියලා. එතකොට ත්‍රිකෝණ අංග සම කරද්දී මේ අංග 6ම සමාන කියලා අපි කියන්න අවශ්‍ය නැහැ. අංග 3ක් විතරක් සමාන කරපුවම ඇති. අංග 3ක් සමාන කරපුවම 6න් 3ක් මැද ලියලා පුතේ ඉතුරු අංග 3 අනිවාර්යයෙන්ම සමාන වෙනවා. ඒක කොහොමද කියන්නේ තව පොඩ්ඩකින් කියන්න. හැබැයි කර්ණපා කියලා අවස්ථාවක් තියෙනවා. එතෙන් අපි සමාන කරන්නේ අවස්ථා දෙකක්. ඒක මම තව පොඩ්ඩකින් කතා කරන්න. හරි. දැන් උත්තරය අවසන් කරන්න මෙහෙම විභාගයේ හේතුවත් කරන්න. එම නිසා ABC ත්‍රිකෝණය හා මෙයා මොකක්ද? XYZ ත්‍රිකෝණය මොකක්ද වෙන්නේ? අංග සමවේය. ඒතර අංග සමවේය කියලා ලියන්න අපේ පුතේ සංකේතයක් භාවිත කරනවා. ඒ අපේ සබ්ජෙක්ට් එක ගණන්නේ. ඒ නිසා පුතේ අකුරේ ලියනට වඩා සංකේත භාවිතය අපි ගොඩක් දුරට කරනවා. ඒතර අංග සම කරන්න අපි භාවිත කරන සංකේතය මොකක්ද පුතේ? මේ විදිහට කෙටි කීයක්ද? 3ක් අඳිනවා. එහෙනම් අපි ලියනවා ABC හා XY අපි ලියනවා ABC ත්‍රිකෝණය අංග සමයි. ඉරි කෑලි තුනයි. ABC ත්‍රිකෝණය අංග සමයි කාටද? XYZ ත්‍රිකෝණයට. වරහන්ගේ අවස්ථාව ලියන්න ඕනේ. මොකක්ද අවස්ථාව? පාකෝපා අවස්ථාව. හැදියේ මම මේ කියලා දුන්නේ පුතේ ත්‍රිකෝණය කියලා කරලා දීලා අංග සම කරන්න කියලා කිව්වොත් ඒ දේ කරන්න ඕනේ පිළිවෙල තමයි මම මේ දුන්නේ. ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියලා පටන් ගන්න. ABC හා XYZ ත්‍රිකෝණ වල. ඊට පස්සේ ඔය සමාන වෙන අවස්ථා ටික ලියනවා. 6යි 6යි කවුද වෙරුවා ලියුවා. ඊට පස්සේ 8යි 8යි කවුද වෙරුවා ලියුවා. 60යි 60යි කවුද කියලා වෙරුවා ලියුවා. ඊට පස්සේ ඒ ත්‍රිකෝණ දෙක අංග සම කියලා මෙන්න මේ ලබ්බේ ලියුවා. පැහැදිලියි. පුතේ ඊළඟට විශේෂ දෙයක් තියෙනවා. මේ දේ තියෙනවා. මේ දේ ඕලේ ලකුණු 10ක් ගණිතය වල වැදගත්. අනුරූප අංග කියලා එකක් තියෙනවා. හරි අනුරූපාංග අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග කියලා එකක් තියෙනවා පුතේ. අනුරූපාංග මොනවාද අනුරූපාංග කියලා කියන්නේ? ත්‍රිකෝණ අංග සම කරලා විතරක් මදි දරුවෝ අපි එයාගේ අංග සම ත්‍රිකෝණයක අනුරූපාංගත් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. අංග සම ත්‍රිකෝණයක අනුරූපාංගත් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මොනවද අනුරූපාංග කියලා කියන්නේ? මොනවද අනුරූපාංග කියලා කියන්නේ? කොහොමද අනුරූපාංග හොයන්නේ? පුතේ මම කියවන්නේ මෙහෙම කතාවක්. මොකක්ද? ත්‍රිකෝණයක අංග 6ක් තියෙනවා කියලා කිව්වා. අපි පාඩම මුල පටන් ගත්තේ එහෙමනේ. ත්‍රිකෝණයක අංග 6ක් තියෙනවා. මොනවද අංග 6? කෝණ 3යි පාද 3යි. කෝණ 3යි පාද 3යි. එහෙනම් ත්‍රිකෝණයේ ගොඩක් අංග සමයි නම් ඒ අංග 6ම පුතේ සමාන වෙන්නේ නැහැ.
වාට හිතෙන්න බැහැ. අංග 6ම සමාන වෙන්න ඕනේ. ත්‍රිකෝණයක අංග 6ම සමාන වෙන්න ඕනේ. ත්‍රිකෝණයේ අංග සමාන නැහැ. හැබැයි අපි මෙන්න මෙතන මේ ත්‍රිකෝණ දෙක අංග සම කරද්දී අපි සමාන කරලා පෙන්නුවේ අංග 3යි. නේද? අපි සමාන කරලා පෙන්නුවේ අංග 3යි. මේ තියෙන්නේ මේ 6යි 6යි කියන අවස්ථාවයි 8යි 8යි කියන අවස්ථාවයි 60යි 60යි කියන අවස්ථාවයි තමයි අංග සම කරලා පෙන්නුවේ. දෙවට අහගන්න. දෙවට තේරුම් ගන්න. ඔව් නේද? ඔව් කියලා තේරෙන්න ඕනේ. අවස්ථා 3යි සමාන කරේ. පාද දෙකයි කෝණයයි. එතන පාද දෙකයි සමාන කරේ. එහෙනම් තව එක පාදයක් ඉතුරුයි. ඇයි ඔක්කොම පාද 3යි. එක කෝණයයි සමාන කරේ. එහෙනම් තව කෝණ දෙකක් ඉතුරුයි. අන්න ඒ ඉතුරු එක පාදයට සහ ඉතුරු ඒ කෝණ දෙකට තමයි අපි කියන්නේ අනුරූප අංග කියලා. ඒ අංග තුනත් සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි මෙතන ලියපු නැති හැබැයි සමාන වෙන ඒ අංග තුන හඳුනගමු. ඒ අංග තුන මොනවද කියලා ගමු. දැන් මෙතන ඉන්නේ පාද දෙකයි කෝණයයි. එහෙනම් තව කෝණ දෙකකුයි පාද දෙකකුයි තියෙනවා. පුතේ ලියුනේ නැති. අපි ඒක ලියමු. ඒ ටික ලියන්න පුතේ මෙහෙමයි. දැන් හොඳට බලා ගන්න. ගොඩක් ළමයිට පුතේ මෙතන තමයි තේරෙන්නේ නැත්තේ. තේරෙන්නේ නැතේම පොඩ්ඩක් අතට පැටලෙන්න ඕන. ඒ නිසා හොඳට අහගත්තොත් පුළුවන්. දැන් මෙතන අපි ලියලා තියෙන පුතේ පාද දෙකක්. එහෙනම් ලියන්න එක පාදයක් ඉතුරුයි කියලා පැහැදිලිනේ. තව එක පාදයක් ලියන්න ඕනේ. ඒක පැහැදිලි. එහෙනම් ඒ පාදේ ලියමු. එතකොට ඒ පාදේ ලියන්න අපි බලන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ පුතේ කෝණ දිහා. හරි. දැන් ලියවිලා නැත්තේ මොන පාදේද? AC පාදයයි XY පාදයයි මේ පාද දෙකෙන් දරුවෝ ලියවිලා නැත්තේ. හරි මේ පාද දෙකෙන් ලියවිලා නැත්තේ. එතකොට අපි දන්නවා අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමානයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ත්‍රිකෝණ දෙක අංග සමයි නම් අනුරූපාංගත් පුතේ සමාන වෙන්න ඕනේ. ත්‍රිකෝණ දෙක අංග සමයි නම් අනුරූපාංගත් සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි ලියනවා පුතේ බලන්න මේ කෝණය 60යි. මේ කෝණය 60යි. එහෙනම් අනුරූපාංග කියලා කියන්නේ පුතේ මේ ත්‍රිකෝණ යුගලයේ සමාන වෙන කෝණ තියෙනවානේ. එතන මේ කෝණය 60යි මේ කෝණය 60යි. එහෙනම් ඒ සමාන වෙන කෝණ වලට ඉදිරියෙන් ඉන්න පාද දිගින් සමාන වෙනවා. තේරුණාද? එතකොට අංග සම ත්‍රිකෝණ වල සමාන වෙන කෝණ වලට ඉස්සරහින් ඉන්න පාද සමාන වෙනවා. දැන් ඔයාලට පේනවා මේ කෝණය 60යි මේ කෝණය 60යි. එහෙනම් මේ කෝණ දෙකට ඉස්සරහින් ඉන්න පාද දෙකක් සමාන වෙන්න ඕනේ. අපි හොයමු මොනවද පාද දෙක කියලා. මේ කෝණයට ඉදිරියෙන් ඉන්නේ මෙන්න මේ AC පාදයේ. මේ මම ඊතල ගන්න වෙන්නේ. එතකොට මේ කෝණයට ඉදිරියෙන් ඉන්නේ AC පාදය. මේ කෝණයට ඉදිරියෙන් ඉන්නේ AC පාදය. පැහැදිලිද? එතකොට එහෙනම් AC දැන් අනුරූපාංග තමයි අපි ලියන්නේ. මේ ලියන අනුරූපාංග. AC සමානයි. මෙයාට අනුරූප කවුද කියලා මෙතනින් අපි හොයාගමු. එතකොට මෙයා 60යි නම් මෙන්න මේ ත්‍රිකෝණයේ අංශ 60 කෝණයක් තියෙනවනේ මෙයා. එහෙනම් මෙයාට ඉදිරියෙන් ඉන්න පාදය තමයි අනුරූප වෙන්නේ. එහෙනම් මේ පාදය මොකක්ද? x y. තේරුණාද කියලා බලන්න නැවත වාරයක්. අනුරූප පාද හොයන්නේ කොහොමද? සමාන වෙන කෝණවලට ඉස්සරහින් ඉන්න පාද. එතකොට දැන් ඔයාලට පේනවා මේ කෝණය 60යි මේ කෝණය 60යි. එහෙනම් ඒ කෝණ දෙකට ඉදිරියෙන් ඉන්න පාද දෙකක් සමාන වෙන්න ඕනේ. මේ 60 කෝණයට ඉදිරියෙන් ඉන්නේ AC පාදය. AC පාදය. එහෙනම් AC සමාන වෙන්න ඕනි මේ ත්‍රිකෝණයේ අංශක 60 කෝණයට ඉදිරියෙන් ඉන්න පාදය. මේ ත්‍රිකෝණයේ අංශක 60 කෝණයට ඉදිරියෙන් ඉන්නේ XY පාදය. AC සමාන XY කියලා ලියමු. හරි ඔන්න එක අනුරූපාංගයක් හරි. දැන් බලන්න ඉතින් පාද තුන හරිනේ. මෙතනත් එක පාදයක් හරි. මෙතනත් එක පාදයක් හරි. දැන් අපි ලියුව තව පාද යුගලයක්. එතකොට පාද යුගල තුන හරි. පාද යුගල ගැන දැන් අපිට කතා කරන්න දෙයක් නැහැ පොතේ හරි. හැබැයි කෝණ ලියලා තියෙන එකයි නේද? මෙන්න මේවා විතරයි කෝණ. කෝණ ලියලා තියෙන එකයි. ABC කෝණයයි XZY කෝණයයි විතරයි පුතා ලියලා තියෙන්නේ. නේද? එක කෝණ යුගලයක් ලියලා තියෙනවා. එහෙනම් තව කෝණ යුගල දෙකක් ඕනේ. ඔයාලට බැලුවම පේනවා මේ රූපේ බැලුවම පේනවා. මේ කෝණයයි ලියලා නැහැ. හරි. එහෙනම් අනුරූප පාද හොයන්නේ කොහොමද? දැන් අපි කතා කරන්නේ අනුරූප පාද හොයන්නේ කොහොමද අපි සමාන කෝණ ඉදිරියේ ඉන්න පාද. සමාන කෝණ ඉදිරියේ ඉන්න පාද. දැන් පාද හොයන්න ඉවරයි. දැන් හොයන්න තියෙන කෝණ. එහෙනම් අර ගන්න බෑ. මොකද්ද?
සමාන පාද ඉදිරියෙන් ඉන්න කෝණ. සමාන පාද ඉදිරියෙන් ඉන්න කෝණ. හරි අපි බලමු මොනවද සමාන පාද කියලා. මෙන්න මේ AB පාදය 6යි. AB පාදය 6යි. මේ AB පාදය 6යි. right. මේ AB පාදය 6යි කියලා දිවන්නේ. මේ පාදයට සමානයි මෙතන YZ පාදය. එයාත් 6යි. මෙයාත් 6යි. මෙයාත් 6යි. 6යි 6යි. එහෙනම් මේ පාද දෙකට ඉස්සරහින් ඉන්න කෝණ දෙක මොනවද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. එහෙනම් දැන් හඳුන ගන්න AB පාදයේ ඉදිරියෙන් ඉන්න කෝණය මොකක්ද? YZ පාදයේ ඉදිරියෙන් ඉන්න කෝණය මොකක්ද? මෙයා 6යි. එහෙනම් මෙයාට ඉදිරියෙන් ඉන්නේ මෙන්න මේ කෝණය නෙමෙයි. නේද? පීතලයක් ගහලා බැලුවොත් අපිට පේනවා. මෙන්න මේ කෝණය තමයි අපිට අහුවෙන්නේ. සෙන්ටිමීටර් 6 පාදයේ ඉදිරියෙන් ඉන්නේ මේ කෝණය. ඒ කියන්නේ මෝඩි දරුවෙකුට පේනවා. සෙන්ටිමීටර් 6 පාදයේ ඉදිරියෙන් ඉන්නේ මෙන්න මේ කෝණය. මොකක්ද මේ කෝණයේ නම? අපි හොයාගමු. ACB අන්න. ACB සමාන වෙන්න ඕනේ පුතේ. සමාන වෙන්න ඕනේ. අපි යමු මේ ත්‍රිකෝණයට. දැන් ගත්තේ 6 පාදයේ ඉදිරියෙන් ඉන්න කෝණයනේ. එහෙනම් මේ ත්‍රිකෝණය සෙන්ටිමීටර් 6 පාදයේ ඉදිරියෙන් ඉන්න කෝණය ගන්න. සෙන්ටිමීටර් 6 මේ පාදයේනේ. එයාට ඉදිරියෙන් ඉන්න මෙන්න මේ කෝණය. ඒක පේනවනේ. මෙන්න මේ කෝණය. දැන් එයාගේ නම මොකක්ද පුතේ? YX Z. එහෙනම් ACB සමාන වෙනවා YX Z. ACB සමාන වෙනවා YX Z. ඔන්න ඒක අනුරූප කෝණය කියලා කිව්වා. හරි. දැන් ඊටු එක වහට තනියෙන් ගියා ගන්න පුළුවන් මේක උදේ. දැන් අවස්ථා කීයද බලමු. 1 2 3 4 5යි. අංග 6යි කිව්වා 6 5ක් අපි ලියුවා. පැහැදිලිද? දැන් ඊටු කෙනා දැන් වහට ලියා ගන්න පුළුවන්. ඒක අපි 6නේ ගත්තේ. ඊට පස්සේ අපි සැලකිල්ලට ගන්නවා පුතේ 8යි. මේ පාදේ 8යි. මේ පාදේ 8යි. එහෙනම් මෙයාට ඉදිරියෙන් ඉන්නේ මෙන්න මෙයානේ නේද? මෙයානේ 8ට ඉදිරියෙන් ඉන්නේ මේ කෝණය. එතකොට මෙයාගේ නම මොකක්ද? BAC. පිළියමු. BAC සමානයි. මෙයාගේ 8 කියන්නේ කවුද? දැන් මෙයාගේ සැලකුවේ සෙන්ටිමීටර් 8 පාදය. එහෙනම් මේ රූප සටහනේ සලකන්න ඕනේ සෙන්ටිමීටර් 8 පාදය. සෙන්ටිමීටර් 8 පාදය කියන්නේ මෙන්න මෙයා මෙන්න මෙයා මෙන්න මෙයා. එහෙනම් මෙයාට ඉදිරියෙන් ඉන්න පාදය මොකක්ද? බලන්න ඉදිරිය. මෙන්න ඉන්නවා ඉදිරිය. මොකද්ද මේ කෝණය? මොකද්ද කෝණය? X Y Z. X Y Z. ඔන්න පුතේ අනුරූප අංග තුනක් අපි ලියුවා. ඔන්න අනුරූප අංග තුනක් දාලා අපි ලියුවා. දැන් මෙතනදී අපි කරේ පුතේ ත්‍රිකෝණයක් අනුකලයක් අංග සම කරලා ත්‍රිකෝණ යුගලයක් අංග සම කරලා ත්‍රිකෝණ යුගලයක් අංග සම කරලා අවස්ථාව මොකක්ද කියලා හඳුනගෙන ඊට පස්සේ ඔයාලට වෙන අංග සම කරාට පස්සේ මම ලියුවේ අවස්ථා 3යි. හැබැයි ත්‍රිකෝණයක අංග පුතේ 6ක් තියෙනවා. 3ක් ඉක්මනන් තව 3ක් ඉතුරු වෙන්න ඕනි. ඒ ඉතුරු අවස්ථා තුන තමයි මේ තියෙන කියලා ඒකත් තමයි ලියුවා. හරි. එතකොට මෙන්න මේ අවස්ථා තුන අපි කියනවා අංග සම ත්‍රිකෝණයක මොනවා කියලාද? අනුරූප අංග කියලා. ඊට පස්සේ ත්‍රිකෝණීය වලයක් අංග සමයි නම් ඒ ත්‍රිකෝණීය වල අනුරූප අංග මොනවද වෙන්නේ? සමාන වෙනවා. හරි. එතකොට ත්‍රිකෝණාංග සම්ම්‍ය අවස්ථා හතරක් තියෙනවා කියලා කිව්වා. පළවෙනි අවස්ථාවේදී අපි ගත්තේ පාකෝපා අවස්ථාව. පාකෝපා කියන්නේ මොකක්ද? පාද දෙකක් සහ අන්තර්ගත කෝණය සමාන වෙන අවස්ථාව ත්‍රිකෝණීය යුගලයක. ඔන්නෝක තමයි අපි සාරාංශගත කරොත් ත්‍රිකෝණාංග සම්ම්‍ය ඉගෙන ගත්ත මේ පළවෙනි කොටස. එතකොට ඔයාලට විභාගයේ නිසා ටර්ම් ටෙස්ට් වල නිසා ඔලේ විභාගයේ දෙන ගැටලු හදද්දී ඔයාලට පුළුවන් වෙන්න ඕනේ හරියට පුතේ මේ දේ කරන්න. ත්‍රිකෝණ යුගලයක් දුන්නාට පස්සේ අංග සම කර ගන්න පුළුවන් වෙන්න ඕනි. අංග සම කරලා අනුරූප අංග ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕනි. ඊට පස්සේ අංග සම කරලා කරාට පස්සේ මේ අවස්ථාව වල පැහැදිලිව හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනි. හරි. ඔය දේ පුළුවන් නම් පුතේ ඔයා සාර්ථකයි. හරි. දැන් පළවෙනි අවස්ථාව අපි කතා කරේ පාකෝපා අවස්ථාව. ඒ පාකෝපා අවස්ථාව සාකච්ඡා කරද්දී මම පුතේ පාකෝපා අවස්ථාව සාකච්ඡා කරද්දී මම ඔයාලට ත්‍රිකෝණ අංග සමමේ ඉගෙන ගන්න ඕනේ සියලුම தත්ත ටික මම ඔයාලට සාකච්ඡා කරලා දුන්නා මතක් කරලා දුන්නා. අවස්ථාවක් තියෙනවා පුතේ. කද කෝකෝපා අවස්ථාව කියලා අවස්ථාවක් ගන්න පුළුවන්. කෝකෝපා අවස්ථාව. කෝකෝපා මොකද්ද මේ කෝකෝපා අවස්ථාව කියලා කියන්නේ? කෝකෝපා අවස්ථාව කියන්නේ මොකක්ද? ඔන්න දැන් අංග සම කතා කරන ත්‍රිකෝණීය යුගලයක් තියෙන්න ඕනි. මෙන්න එක ත්‍රිකෝණයක් මෙන්න තවත් ත්‍රිකෝණයක්.
ත්‍රිකෝණයේ යුගලයක් තියෙන්න ඕනේ. හරි. එතකොට මේ ආව නම් කරමු ABC කියලා. මේ ආව නම් කරමු XYZ කියලා. හරි. දැන් මම අපි ඇවිල්ලා ඉන්නේ අපේ දෙවෙනි අවස්ථාවට. දෙවෙනි අවස්ථාව මොකද්ද? කෝපා අවස්ථාව. කෝ කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවා? කෝ කියන්නේ හොයනකොට අපි කෝ කියලා අහන්නේ ඒ කෝණේ නෙමෙයි. කෝ කියන්නේ කෝණය. කෝ කියන්නේ කෝණය. පා කියන්නේ පාදය. හරිනේ. කෝණයයි පාදයයි. අන්න ඒක වගේ ඉස්සරහට. කෝපා කියන්නේ මොකක්ද කියලා දැන් ඉස්සරහට. කෝපා කියන්නේ මොකද්ද? කෝණයයි පාදයයි. හරි. එහෙනම් කෝණයයි පාදයයි සමාන වෙන්න ඕනේ. හරි. එහෙනම් කෝණ දෙකයි පාදයයි දීලා තියෙන්න ඕනේ. right. මෙහෙම දෙමු. මෙයා 60යි. මෙයා 70යි. මෙයා සෙන්ටිමීටර් 6යි කියලා ගමු. මේකේ මෙයා 60යි. මෙයා 70යි. මෙයා සෙන්ටිමීටර් 6යි. 6යි. දැන් මුද අහන ප්‍රශ්නයක්. මෙතන මේ ත්‍රිකෝණ යුගලය කෝපා අවස්ථාවයටද අංග සමද? මේ ත්‍රිකෝණ යුගලය කෝපා අවස්ථාවයටද අංග සමද? කෝපා අවස්ථාවයටදී මේ ත්‍රිකෝණ යුගලය අංග සමයිද? අංග සම කරන්න පුළුවන්ද මේක? කෝපා අවස්ථාවයටදී මෙන්න මේ ත්‍රිකෝණ යුගලය අංග සම දෙවල්නේ කෝණයක් ඉන්නවා 60යි 70යි 70යි ඉන්නවනේ. ඒක කෝණ දෙකක් විතර සමාන වෙලා තියෙනවා. කෝණ දෙකක් සමාන වෙලා තියෙනවා. 60යි 70යි කෝකෝ හරි. ඊළඟට මෙතන 6යි මෙතන 6යි. පාදයකුත් තියෙනවා. එහෙනම් කෝකෝ පා ඉන්නවද කියලා. කෝකෝ පා ඉන්නවා. හැබැයි මේක අංග සම නැහැ. මොකක්ද කියන්නේ? අංග සම නැහැ. ඒක මානයි. කෝකෝ පා අවස්ථාව තියෙනවා නම් ඒ අංග සම නැත්තේ. ඇයි අංග සම නැත්තේ? ඉතින් බලන්න 60යි 70යි. මේ තුනම ඉන්නවා කෝකෝ පාත් ඉන්නවා ඒ අංග සම නැහැ කියලා කියනවා. ඇයි අංග සම නැහැ කියලා කියන්නේ? ඇයි අංග සම නැහැ කියලා කියන්නේ? ඇයි අංග සමාන නැහැ? ආන්න වැරදි. මෙතන බලන්න සමාන නැහැ. මෙතන 6 වෙලා තියෙන්නේ. මෙතන 6 වෙලා තියෙන්නේ අංශක 60 කියන කෝණයෙන් ඉදිරියෙන් ඉන්න පාදය. ඒක මේවනේ පළවෙනි ත්‍රිකෝණය බලන්න. පළවෙනි ත්‍රිකෝණයේ සෙන්ටිමීටර 6 වෙලා තියෙන්නේ අංශක 60යි කියන මෙන්න මේ කෝණයට ඉදිරියෙන් ඉන්න පාදය. ඒක මේවනේ. හැබැයි දෙවෙනි අවස්ථාව සැලකුවොත් ඔයාලට පේනවා සෙන්ටිමීටර 6 පාදයක් තියෙනවා තමයි. ගැටලුවක් නැහැ. සෙන්ටිමීටර 6 පාදයක් තියෙනවා තමයි. නමුත් මෙයාට ඉදිරියෙන් ඉන්න කෝණය බැලුවම මේ පාදයට ඉදිරියෙන් ඉන්න අංශක 70ක්. එතකොට පැහැදිලි ගැටලුවක් තියෙනවානේ. පළවෙනි ත්‍රිකෝණයේ සෙන්ටිමීටර 6ට ඉදිරියෙන් ඉන්නේ අංශක 60යි. දෙවෙනි ත්‍රිකෝණයේ සෙන්ටිමීටර 6ට ඉදිරියෙන් අංශක 70ක්. අන්න ඒ ගැටලුවේ හින්දා මේ ත්‍රිකෝණ දෙක කෝපා වෙන්න බෑ. කෝපා අවස්ථාවේදී අංග සම කරන්න බෑ. එහෙනම් මට අංග සම කරන්න ඕනේ මේක. හරි මට මේ දේ අංග සම කරන්න ඕනේ නැත්තම් ඉන්දියක් නැහැ. එහෙනම් මොකද කරන්නේ? 6 මෙකුවා. 6 මතක මොකද කරන්න ඕනේ? මෙතන 60ට ඉදිරියෙන් ඉන්න පාදයේ ඉදිරියෙන් නම් සෙන්ටිමීටර 6 තියෙන්නේ. මේ ත්‍රිකෝණේ 60ට ඉදිරියෙන් ඉන්න පාදයේ තමයි සෙන්ටිමීටර 6 වෙන්න ඕනේ. එහෙනම් අංශක 60ට ඉදිරියෙන් ඉන්නේ XY පාදය. එහෙනම් මේ මකපු සෙන්ටිමීටර 6 මම දෙනවා මෙන්න මෙයාට. මෙයාට දුන්නාට පස්සේ දැන් ෂෝක් එකට දෙය අංග සම වෙලා තියෙනවා. දැන් ෂෝක් එකට අංග සම වෙලා තියෙනවා. 60යි 70යි 6යි මේ 6 පාදේ ඉන්නේ අංශක 60 කෝණයට ඉදිරියෙන් එහෙනම් පැහැදිලි ආය අමාරුවක් නෑ අපිට දැන් එනම් පැහැදිලි මේ ත්‍රිකෝණ දෙක කෝපා අවස්ථාවේදී අංග සමයි. කෝපා අවස්ථාවේදී අංග සමයි දැන්. හරි එතකොට අපි අර කලින් දීප අවස්ථාවේ අංග සමුදේ නැත්තේ සමාන කෝණයේ ඉදිරියෙන් ඉන්න පාද නෙවෙයි සමානුනේ. පැහැදිලි. එහෙනම් අපි මේ අවස්ථාව විස්තර කරද්දී අපි කොහොමද විස්තර කරන්නේ? හරි සමාන කෝණයේ ඉදිරියෙන් ඉන්න පාදයට අපි කියනවා පුතේ මොකක් කියලාද? අනුරූප පාදය කියලා. එහෙනම් මේ අවස්ථාව විස්තර කරද්දී අනුරූප පාදය කියන වචනය හලන්න එපා. අනුරූප පාදය කියන වචනය හලන්න එපා. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකක්ද?
එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් කෝකෝපා කියන්නේ මේකනේ. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා නිකම් පාදයට නෙමෙයි පුතේ මොන පාදයටද? අනුරූප පාදයට සමානයි නම්. හරි? නිකම් කියන්නේ බා. දැන් ඔයාලා මතක් කරගන්න මම කියනවා ඔයාලා කියන්න. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් අනිත් ත්‍රිකෝණේ කෝණ දෙකකට හා මුල පාදයටද අනුරූප පාදයට සමානයි නම් ඒ ත්‍රිකෝණයේ බලය කෝකෝපා අවස්ථාවයටදී අංග සම වෙනවා. ඒතර අනුරූප පාදය කියන එක හලන්න එපා. අනුරූප පාදයට සමාන විතරයි මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ. එතකොට දරුවෝ ඔයාට පැහැදිලි කෝකෝපා අවස්ථාව කියන්නේ මොකක්ද කියන කාරණය. රයිට් මේ අවස්ථාව තේරුණාද කියලා ඉක්මනට කතා කරන්න සර්. තේරුණාද? හරි. එහෙනම් මොකද දැන් අපි මේ වඩා අංග සම කරන්න බලමු පියවර ටික. හොඳයි. ABC හා XY Z ත්‍රිකෝණවල මොකටද වාට මතකයේ අලුත් වෙන සහ වා උත්තරේ ලියන විදිහ වා පුරුදු වෙන්න ඕනේ නේ. උත්තරේ ලියන විදිහ වා පුරුදු වෙන්න ඕනේ නිසා තමයි මම මේ දෙන්නේ. හරි. ABC හා XY Z ත්‍රිකෝණවල ABC හා XY Z ත්‍රිකෝණවල දැන් සමාන අවස්ථා දෙක ලියමු ඉක්මනට. 6යි 6යි පේනවනේ දැන් එහෙනම් අපි ලියනවා BC සමානයි XY BC සමානයි XY හේතුව දත්ත. දැන් අපි දන්නවා ලියන්න. ඊළඟ 60යි 60යි පේනවා. මේ 60 නම මොකද්ද? BAC BAC සමානයි. මේ 60 නම මොකද්ද? XZY දීලා තියෙනවා නම් ඒක දත්ත. හරි දැන් 6ක් ලියුවා 60ක් ලියුවා ඊළඟ ඉදිරියේ කවුද දෙන්නේ 70 මේ 70 කවුද ABC සමානයි මෙතන කවුද මෙයාත් 70යි කාටද YXZ ඒකත් මොකක්ද දත්ත දැන් මේ ටික ලියලා ඉවරයි එහෙනම් මොකද අපි අවසානයේ කියනවා එම නිසා ABC හා XYZ ත්‍රිකෝණ අංග සම වේ අවස්ථාවකදී කෝකෝපා අවස්ථාව. right. ඊළඟ අනුරූපාංග ලියන්න බලමු මොකද වැදගත් දෙන්නේ. හරි අනුරූපාංග. ඔය දැන් උදාහරණ බලා ගන්න. දැන් අනුරූපාංග ලියන්නේ අන්නේ. අනුරූපාංග ලියන විදිහ පැහැදිලි. සමාන පාද ඉස්සරහින් ඉන්න කෝණයි සමාන කෝණ ඉස්සරහින් ඉන්න පාදයි. කොහොමද අනුරූපාංග ලියන්නේ? සමාන වෙන කෝණ ඉස්සරහින් ඉන්න පාද. කෝණ පාද. නේ කෝණ ඉස්සරහින් ඉන්න පාද සහ පාද ඉස්සරහින් ඉන්න කෝණ. ඒක මතක තියාගන්න. කෝණ පාද කෝණ. හරි. එහෙනම් මොකද දැන් බලමු. කෝණ දෙකක් ලියලා තියෙන්නේ. මේක සරලයි. හොඳ බලන්න. කෝණ දෙකක් ලියලා ඉවරයි. එහෙනම් තව එක කෝණයනේ තියෙන්නේ. ඇයි ත්‍රිකෝණයක කෝණ තියෙන්නේ තුනයි. මේ කෝණ දෙකක් ඉවරයි. 60 70 ඉතුරු. ඉවරයි. එහෙනම් ඉතුරු කෝණ දෙක වෙන්නේ මෙන්න මේ කෝණ දෙක නෙමෙයි මේ කෝණයයි. හරි. ඉතුරු කෝණ දෙක වෙන්නේ මෙන්න මේ කෝණය. හරි. එහෙනම් මොකද ගැටලුවක් නැහැ. ත්‍රිකෝණයක කෝණ තුනක් තියෙනවා නම් දෙකක් සමානයි නම් ඉතුරු කෝණයක කියලා අනිවාර්යයෙන්ම සමාන වෙනවා පුතේ. එහෙනම් මේ දෙන්න අපි ලියමු. මේ දෙන්න අනිවාර්යයෙන් සමාන වෙනවා. ඇයි පුතේ? ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි නම් ඉතුරු කෝණයකින් අනිවාර්යයෙන් සමානයි. එහෙනම් මේ ඉතුරු කෝණය මොකක්ද කියලා අපි ලියමු. මොකක්ද? මෙයාගේ නම මොකක්ද? ACB. ACB කෝණය සමාන නම් මේ ත්‍රිකෝණේ මෙන්න මේ කෝණය. මේ කෝණය මොකක්ද? XYZ කෝණය. XYZ කෝණය. ACB සමානයි XYZ. හරිනේ. ඊළඟට කෝණ තුන හරියට දැන් මෙතන කෝණ දෙකක් ලියුණා මෙතන එක කෝණයක් ලියුණා කෝණ තුන ඉවරයි. කෝණ තුනේ කතන්දරය හරි. ඊළඟට පාද එකයි ලියලා තියෙන්නේ සෙන්ටිමීටර් 6 විතරයි. නේ? පාද එකයි ලියලා තියෙන්නේ සෙන්ටිමීටර් 6 විතරයි. එහෙනම් ඔයා දන්නවා එක පාදයයි ලියලා තියෙන්නේ. එහෙනම් තව පාද දෙකක් ලියවෙන්න ඕනේ. ඇයි? ත්‍රිකෝණයක පාද පැහැදිලි දරුවෝ තුනක් තියෙනවා. එහෙනම් ඉතුරු පාදය මොකක්ද කියලා බලමු. ඉතුරු පාදය මොකක්ද කියලා බලමු. දැන් පාදය හොයන්නේ කොහොමද? පාදය හොයන්නේ කොහොමද? සමාන කෝණ ඉදිරියෙන් ඉන්න පාද. සමාන කෝණ ඉදිරියෙන් ඉන්න පාද. එහෙනම් පාද ලියන්න කලින් සමාන වෙන කෝණ හොයාගන්න. right. එතකොට දැන් 60 හරියට ඊළඟට බලමු 70. මේ 70 කෝණයට මේ 70 කෝණය සමානයි උදා. මේ 70 කෝණයට මේ 70 කෝණය සමානයි.
එහෙනම් අනුරූප අංග ලියද්දී මේ සමාන කෝණයට ඉස්සරහින් පාද දෙක සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ 70 ඉදිරියෙන් ඉන්න මොන පාදයේද? AC පාදය. එහෙනම් AC සමානයි. මේ 70 ඉදිරියෙන් ඉන්න මොන පාදයේද? YZ පාදය. එහෙනම් සමාන වෙන්නේ මොකටද? YZ. AC සමානයි YZ. එහෙනම් එක්කෙනෙක් ඉවරයි. දැන් පුතේ මෙතන එක පාදයයි මෙතන එක පාදයයි ලියවිලා ඉවරයි. ආදීවල දෙකක් ගන්න. තව එක්කෙනෙකුට පුතේ ලියවෙන්න තියෙන්නේ කවුද? එහෙනම් මේ කෝණ දෙක ගමු අපි හොයාගත්තේ මේ කෝණ දෙක සමානයි කියන්නේ. එහෙනම් එයාට ඉදිරියෙන් ඉන්නවා පුතේ. මෙයාට ඉදිරියෙන් ඉන්න පාදය මොකක්ද? AB. AB සමානයි. මෙයාට ඉදිරියෙන් ඉන්න මොකද පුතේ? XZ. එහෙනම් AB සමානයි XZ. ඔන්න අනුරූප අංගයක් ලියුවා. එහෙනම් පුතේ දැන් මේ ත්‍රිකෝණ දෙක කෝප අවස්ථාවේදී අංග සම වෙලා පාද තුනක් සමාන වෙලා කෝණ තුනක් සමාන වෙලා අනුරූප අංග දෙක අපි ලියාගන්න. හරි එතකොට කෝප අවස්ථාවේදී අංග සම වෙද්දී හොඳට බලන්න කෝණ දෙකයි මොන පාදයේද දරුව සමාන වෙන්න ඕනේ. මොන පාදයේද සමාන වෙන්න ඕනේ. කෝණ දෙකයි අනුරූප පාදය. කෝණ දෙකයි අනුරූප පාදය තමයි සමාන. කෝණ තුන හරියට දැන් මෙතන කෝණ දෙකක් ලියුණා මෙතන එක කෝණයක් ලියුණා කෝණ තුන ඉවරයි. කෝණ තුනේ කතන්දරය හරි. ඊළඟට පාද එකයි ලියලා තියෙන්නේ සෙන්ටිමීටර් 6 විතරයි. නේ පාද එකයි වෙලා තියෙන්නේ සෙන්ටිමීටර් 6 විතරයි. එහෙනම් ඔයා දන්නවා එක පාදයයි ලියලා තියෙන්නේ. එහෙනම් තව පාද දෙකක් ලියවෙන්න ඕනේ. ඇයි? ත්‍රිකෝණයක පාද පැහැදිලි දරුව තුනක් තියෙනවා. එහෙනම් ඉතුරු පාදය මොකක්ද කියලා බලමු. ඉතුරු පාදය මොකක්ද කියලා බලමු. දැන් පාදය හොයන්නේ කොහොමද? පාදය හොයන්නේ කොහොමද? සමාන කෝණ ඉදිරියෙන් ඉන්න පාද. සමාන කෝණ ඉදිරියෙන් ඉන්න පාද. එහෙනම් පාද ලියන්න කලින් සමාන වෙන කෝණ හොයාගමු. right. එතකොට දැන් 60 හරිද? ඊළඟ කරමු 70. මේ 70 කෝණයට මේ 70 කෝණය සමානයි පුතා. මේ 70 කෝණයට මේ 70 කෝණය සමානයි. එහෙනම් අනුරූප අංග ලියද්දී මේ සමාන කෝණයට ඉස්සරහින් පාද දෙක සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ 70 ඉදිරියෙන් ඉන්න මොන පාදයේද? AC පාදය. එහෙනම් AC සමානයි. මේ 70 ඉදිරියෙන් ඉන්න මොන පාදයේද? YZ පාදය. එහෙනම් සමාන වෙන්නේ මොකටද? YZ. AC සමානයි YZ. එහෙනම් එක්කෙනෙක් ඉවරයි. දැන් පුතේ මෙතන එක පාදයයි මෙතන එක පාදයයි ලියවිලා ඉවරයි. ආදීවල දෙකක් ගන්න. තව එක්කෙනෙකුට ලියවෙන්න තියෙන්නේ කවුද? එහෙනම් මේ කෝණ දෙක ගමු අපි හොයාගත්තේ මේ කෝණ දෙක සමානයි කියන්නේ. එහෙනම් එයාට ඉදිරියෙන් ඉන්නවා පුතේ. මෙයාට ඉදිරියෙන් ඉන්න පාදය මොකක්ද? AB. AB සමානයි. මෙයාට ඉදිරියෙන් ඉන්න මොකද පුතේ? XZ. එහෙනම් AB සමානයි XZ. ඔන්න අනුරූප අංගයක් ලියුවා. එහෙනම් පුතේ දැන් මේ ත්‍රිකෝණ දෙක කෝප අවස්ථාවේදී අංග සම වෙලා පාද තුනක් සමාන වෙලා කෝණ තුනක් සමාන වෙලා අනුරූප අංග දෙක අපි ලියාගන්න. හරි එතකොට කෝප අවස්ථාවේදී අංග සම වෙද්දී හොඳට බලන්න කෝණ දෙකයි මොන පාදයේද දරුව සමාන වෙන්න ඕනේ. මොන පාදයේද සමාන වෙන්න ඕනේ. කෝණ දෙකයි අනුරූප පාදය. කෝණ දෙකයි අනුරූප පාදය තමයි සමාන වෙන්න ඕනේ. හරි. තේරුණාද කියලා කියන්නේ? තේරුණා සර්. right. අනිත් ළමයි තේරුණා සර්. තේරුණා සර්. තේරුණා සර්. තේරුණා සර්. right. තේරුණා. right. හොඳයි. හොඳ පොඩි ළමයි ටිකක් ඉන්නවා. අන්න ඒ වගේ ළමයි හිතු ගන්නන්න දෙනවා නම් හොඳයි. හරි. right. හරි. පුතේ මහන්සිද? නෑනේ. අර පේපර් එකේ තියෙනවා පුතේ අභ්‍යාස ටිකක් තියෙනවා කරන්න. අපි ඉතුරු අවස්ථා දෙකක් කතා කරගෙන ඉමු. මොකද විකෝණාංග සම්මේ නැතුව දරුවෝ ජ්‍යාමිතිය කතා කරලා වැඩක් නැහැ. හරි? ජ්‍යාමිතිය කතා කරද්දී ඔයාලා අනිවාර්යයෙන්ම මේ ත්‍රිකෝණාංග සමකරන අවස්ථා 4 පුළුවන් වෙනවා. ඒ නිසා මේ ඉතුරු අවස්ථා දෙකක් මහන්සි නොබලා අපි සාකච්ඡා කරලා ඉමු. ඊට පස්සේ අර ටියුට් එකේ පුතේ හරි ටියුට් එකේ ත්‍රිකෝණාංග සමය යටතේ තියෙන ගාන ටික අපි හදමු. හරි? එහෙම හොඳයි. right. ඊළඟට පුතේ අවස්ථා දෙකක් ඉවරයි. මොකද අවස්ථා දෙක? පා කෝපා සහ කෝ කෝපා. අලුතෙන් අවස්ථා හදන්න එපා. පා කෝපා සහ පා කෝපා අවස්ථාවයි කෝ කෝපා අවස්ථාවයි. තව එකක්. හරිම ලේසි. හරිම ලේසි. මොකද පුතේ?
පාපාපා අවස්ථාව. පාපාපා. මොකක්ද මේ පාපාපා අවස්ථාව කියන්නේ? පාද තුනක් සමාන වෙනවා. එක ත්‍රිකෝණයක පාද තුනක් දැන් අර අන්තර්ගත අනුරූප ඒක අතර මොකුත් නැහැ අපිට මේ පාපාපාවද. එතකොට පාපාපා අවස්ථාව ආපු අමාර මාර නිදහසක් දැනෙන්නේ නැහැ. මේ පාපාපා අවස්ථාව මාර්ග ලේසි. හරි අලුත් වචන මොකුත් නැහැ. අන්තර්ගත කියන වචන නැහැ. නේ අනුරූප කියන වචන නැහැ. ඒ නිසා ඒක ගොඩක්ම ලේසි. පාපාපා අවස්ථාව. මොකක්ද මේ? මෙන්න මේක තමයි අවස්ථාව. මෙන්න ත්‍රිකෝණයක්. මෙන්න ත්‍රිකෝණයක්. එක්කෙනෙක් ABC අනිත් කෙනා XYZ අනිත් කෙනා XYZ දැන් මෙතන පාපාපානේ හරි මේ පාදේ සමානයි මේ පාදේ සමානයි මේ පාදේ සමානයි අයියෝ ලේසිනේ නේද ආයෙ කරන්න දෙයක් නැහැ හරි පාද තුන ඔය වගේ පාද තුන සමාන වෙනවා හරි එතකොට මෙන්න මේ අවස්ථාවට අපි කියනවා මේ ත්‍රිකෝණය විලාංග සම වෙනවා මොනවා විදිහටද පාපාපා අවස්ථාවේ අපි ඉක්මනට ලියමු අග සම කරමු ABC හා XYZ ත්‍රිකෝණවල අපි ලියුවා ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියුවා ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියුවා ඊළඟට සමාන වෙන අවස්ථාවට කියන්නේ අපි මේ තනියර බලමු මෙයාට මෙයා සමානයි මෙයා සමානයි එහෙනම් අපි ලියමු AB සමානයි කාලොත් XZ දෙන්නගෙම තනියර ඊළඟ ඉරි දෙක BC සමානයි කාලොත් YZ BC සමානයි YZ ඊළඟ ඉරි තුන AC සමානයි කාලොත් ඉරි තුන XY ඔක්කොම දත්ත හරි ඔක්කොම දත්ත උදේ ඇයි මේක දීලා තියෙනනේ තනියරයි ඉරි දෙකයි ඉරි තුනයි එකිනෙකට ඒ පාදවලට සමාන වෙනවා ඊළඟ අනුරූපාංග ලියමු අපි අනුරූපාංග ලෝක හොඳට අවබෝධ ලියන්න පුළුවන් වෙන්න ඕනේ අනුරූපාංග හොඳ ලියන්නේ දැන් පුතේ අනුරූපාංග වල ලියවෙන්නේ කෝණ තුනක්නේ ඇයි මෙතන ලියුනේ තුන් දෙනාම පාද තුනක් නේද මෙතන ලියුනේ තුන් දෙනාම පාද තුනක් එහෙනම් අනුරූපාංග වලට ලියවෙන්න ඕනේ කෝණ තුනක්නේ අනුරූපාංග වලට ලියවෙන්න ඕනේ කෝණ තුනක් එහෙනම් කෝණ තුන අපි හඳුනගමු මේ එතකොට කෝණ තුන හඳුනගන්නේ සමාන වෙන පාද වලට ඉදිරියෙන් ඉන්න කෝණ සමාන වෙන පාද වලට ඉදිරියෙන් ඉන්න කෝණ එතකොට මේ පාදේ සමානයි ඇයි මෙතනත් එකයි මෙතනත් එකයි එහෙනම් මේ පාද දෙකට ඉදිරියෙන් ඉන්න කෝණ දෙක සමාන වෙන්න ඕනේ එතන මේ පාදෙට ඉදිරියෙන් ඉන්නේ මේ කෝණය මේ පාදෙට ඉදිරියෙන් ඉන්නේ මේ කෝණය ඒක වාට පේනවා නේ ඒක වාට පේනවා මේ පාදෙට ඉදිරියෙන් ඉන්නේ මේ කෝණය මේ පාදෙට ඉදිරියෙන් ඉන්නේ මේ කෝණය එහෙනම් අපි කෝණ වල නම් ටික ලියමු මෙයාගේ නම මොකක්ද ACB සමානයි මෙයාගේ නම මොකක්ද මෙයාගේ නම මොකක්ද ඉතින් ඔය XYZ XYZ පරිස්සමට ලියාගන්න මාරු කරන්නේ නැතුව පරිස්සමට ලියාගන්න. දැන් මේ දෙන්න හරි. ඊළඟ ඉරි කැලි දෙක බලන්න. මෙයාට ඉදිරියෙන් මෙයා මෙන්න ඉරි කැලි දෙක මෙයාට ඉදිරියෙන් මෙයා. හරිනේ? සරලයි මුදේ හරි. මෙයාගේ අපි ලියමු මොකද්ද? BAC. කෝණ දෙක ලඟු කරගත්තා පස්සේ නම් කරන්න ලේසි. ඊළඟ මෙයා YXZ. කෝණ ඉවර දෙකක් ඉවෝගේ. ඊළඟට කවුද ඉතුරු? මේ මෙයයි මෙයයි. එහෙනම් ඒ දෙක දෙක නිකම්ම සමානයි. යා ලියලා දාමු අපි මොකද්ද? ABC සමානයි මෙන්න මෙයා කවුද? XZY ඔන්න පුතේ. මෙතන අංග 3යි ඔක්කොම අංග 6යි. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. එතකොට මෙහෙමයි පුතේ විභාගෙදී ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා කිව්වොත් මෙන්න මේ අවස්ථා තුන ලියලා අවස්ථාව ලියුවොත් ඇති. රයිට්? ඉතින් අනුරූපාංග ලියන්න කියලා කොහෙන්ද හරි දීලා තිබ්බොත් ඔයාලා සිද්ධ වෙන අනුරූපාංග අනිවාර්යෙන් ලියන්න. එතකොට අනුරූපාංග ලියන්න. හරි? දැන් අංග සම කරන්න කියලා විතරක් තිබ්බොත් ඔයාලා අනුරූපාංග ලියන්න යන්න ඕනේ නෑ. ඒක අවශ්‍ය නැහැ. හරි? එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා තිබ්බොත් මේ විතරක් යන්න අංග සම කරලා අනුරූපාංග ලියන්න කියලා තිබ්බොත් මේ මෙන්න මේකක් කරන්න. හරි මේකක් කරන්න. හරි. දැන් මේ අවස්ථාව තුනයි මේක පොඩ්ඩක් හරියට ඔළුවේ තියාගන්න. පාකෝපා කෝකෝපා පාපාපා. හරි.
පා කෝපා කෝකෝපා පාපාපා. ඒ අවස්ථා ටික හරි. හරි. ඊළඟට දැන් ත්‍රිකෝණ අංග සමයේ අවස්ථා තුනක් හරි. තව එකක් තියෙනවා. මොකක්ද? කෝද? පා තියෙනවා නම් කෝ තියෙනවා තොන කියලා කියන්න පුළුවන්. කෝ නෙමෙයි මොකක්ද උදේ? කර්ණපා අවස්ථාව. ඒ මොකක්ද? කර්ණපා. ඒක විශේෂ අවස්ථාවක්. කර්ණය. දැන් කර්ණයේ තියෙන්නේ මොකකද උදේ? කර්ණයේ තියෙන්නේ ඍජු කෝණයේ ත්‍රිකෝණයක. කර්ණයේ තියෙන්නේ ඍජු කෝණයේ ත්‍රිකෝණයක. ඔන්න ඍජු කෝණයේ ත්‍රිකෝණ දෙකක්. එක එක ABC. අනිත් එක XYZ. අනිත් එක XYZ. උදේ මේ දෙන්නම දැන් කර්ණපා අවස්ථාව කතා කරන්න නම් මේ දෙන්නම උදේ මොන කෝණ වෙන්න ඕනේද? ඍජු කෝණ වෙන්න ඕනේ. ඍජු කෝණේ ත්‍රිකෝණ වෙන්න ඕනේ. ඊළඟට කර්ණපා කියලා කියන්නේ පුතේ දැන් බලන්න මම දැන් කර්ණය දැන් ඍජු කෝණේ ත්‍රිකෝණයක් දුන්නාට පස්සේ පුතේ ඔයාලට පුළුවන් වෙන්න ඕනේ කර්ණය හඳුනගන්න. කොහොමද කර්ණය හඳුනගන්නේ? කර්ණය හඳුනගන්නේ හරි ඍජු කෝණේ ත්‍රිකෝණේ ඍජු කෝණයට ඉදිරියෙන් ඉන්නේ කර්ණය. ඍජු කෝණේ ත්‍රිකෝණයක ඍජු කෝණයට ඉදිරියෙන් ඉන්නේ කර්ණය. එනනම් මෙයා ඍජු කෝණයක් මෙයා ඍජු කෝණයක්. ඔයාලට පේනවනේ. එතකොට එයාට ඉදිරියෙන් ඉන්නේ AC පාදය. මේ ඍජු කෝණයට ඉදිරියෙන් ඉන්නේ XZ පාදය. ඉතින් පළවෙනි ත්‍රිකෝණයේ කර්ණය වෙන්නේ AC. දෙවෙනි ත්‍රිකෝණයේ කර්ණය වෙන්නේ XZ. ඒ කර්ණය කියන්නේ මොකක්ද? හරි ඍජු කෝණයට ඉදිරියෙන් ඉන්න පාදය. ඍජු කෝණයට ඉදිරියෙන් ඉන්න පාදය තමයි කර්ණය වෙන්නේ. හරි දැන් නම් කර්ණය කියන කතිකල දානවා කර්ණයක් ගන්න පුළුවන්. එතකොට කර්ණපා කියන අවස්ථාවේ යටතේ ත්‍රිකෝණ අංග සම වෙද්දී කර්ණපා කියන අවස්ථාවේ යටතේ ත්‍රිකෝණ අංග සම වෙද්දී දැන් මේ කලින් අවස්ථා තුන සංසන්දනය කරන්න. කලින් අවස්ථා තුනේදී අවස්ථා තුනක් මොකක් කරලාද අපි සමාන කරා. හැබැයි කර්ණපා අවස්ථාවේ යටතේදී අවස්ථා දෙකක් සමාන කරපු ගමන් ත්‍රිකෝණ දෙක අංග සම කියලා ඔප්පු කරන්න පුළුවන්. අවස්ථා දෙකයි ඕනේ. මොනවද? කර්ණයයි තවත් පාදයක සමාන වෙන්න ඕනේ. දැන් මුදේ මෙතන බලන්න. මෙතන AC 6යි මෙතන XZ 6 ගැන දෙන්නම කර්ණය. පැහැදිලිද? එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේම කර්ණය සමාන වෙනවා. ඒ වගේම මුදේ කර්ණය සමාන වුණා වගේම තවත් පාදයක් සමාන වුණා නම් අපිට ඇති. එහෙනම් අපි තව පාදයක් සමාන කරගමු. මෙයා අපි දාමු සෙන්ටිමීටර් 5යි කියනවා. මෙයා දාමු සෙන්ටිමීටර් 5යි කියනවා. දැන් මුදේ බලන්න අවස්ථාව දෙක. කර්ණයයි තවත් පාදයක සමාන වෙනවා. කර්ණය 6යි අනිත් පාදයේ මෙයාගේ 5යි මෙයාගේ 5යි. අන්න කර්ණයයි තවත් පාදයක සමාන වෙලා තියෙනවා. කර්ණයයි පාදයයි සමාන වෙලා තියෙනවා. ඒ ත්‍රිකෝණ යුගලයක අංග සම කරන්න පුළුවන්. මොන අවස්ථාව යටතේද? කර්ණපා කියන මේ අවස්ථාව යටතේ. එහෙනම් මොකද අපි ලියමු? කොහොමද පටන් ගන්නේ? ත්‍රිකෝණ දෙකේ නම් දෙකේ ABC හා මෙයා මොකක්ද? XYZ ත්‍රිකෝණ වල ලියමු. ඊට පස්සේ සමාන වෙන අවස්ථා ටික අපි ලියමු. කර්ණය සමානයි දෙන්න ගිමු. එහෙනම් AC සමානයි XZ. AC සමානයි XZ. හේතුව ඉල්ලුවක් දෙන්න දත්තේ උදේ දීලා තියෙනවා. හරි. ඊළඟ එක වද කර්ණය හරි. ඊළඟ වල වෙනවද තවත් පාදයක් සමාන වෙලා තියෙනවා. මෙයා 5යි මෙයා 5යි. මේ 5 කියන්නේ AB පාදය. එහෙනම් AB සමානයි මෙයා කවුද? XY. right. හේතුව මොකක්ද? ඒ දත්ත. එතකොට අපි කතා කරන්නේ කර්ණපා අවස්ථාව යටතේ අංග සම කරන්න අවස්ථා දෙකක් සම්පූර්ණ වුණොත් ඇති කියලා. මොකද කර්ණය සහ තවත් පාදයක්. එතන මෙතන හරි පුතේ. කර්ණයයි පාදයයි. දැන් අර අවස්ථා තුනක් කරගෙන ඉන්නේ නැහැ. ඒ නිසා අපි අවසන් කරනවා. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි XYZ ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව? කර්ණපා අවස්ථාව. මොකක්ද අවස්ථාව? කර්ණපා අවස්ථාව. ඒක මට මතක් වෙන්න ඕනේ පුතේ. ඔයාලට දැනෙන්න ඕනේ. මේ අවස්ථාව විශේෂ අවස්ථාවක්.
මේ අවස්ථාව විශේෂ අවස්ථාවක්. මොකක්ද තියෙන විශේෂත්වය? මොකක්ද තියෙන විශේෂත්වය? මෙතනදී අපි අවස්ථා දෙකයි සමාන කරේ. අවස්ථා දෙකක් සමාන කරලා ත්‍රිකෝණයේ වල අංග සමය කියලා පිළිගුවා. අවස්ථා දෙකක් සමාන කරලා ත්‍රිකෝණයේ වල අංග සමය කියලා පිළිගුවා. කලින් අවස්ථාවලදී අවස්ථා තුනක් සමාන කරලා තමයි ත්‍රිකෝණයේ වල අංග සමය කරේ. පැහැදිලිද? ඊළඟ වගෝලිය වැඩ කරන්න ඕනේ. හරි. එහෙනම් හරි මෙතන අවස්ථා දෙකයි කියලා කියමුකෝ අපි. ඊළඟ වගෝලිය වැඩ කරන්න ඕනේ මොකද්ද? මෙතන අවස්ථා දෙකක් සමාන කරනවා නම් දැන් ත්‍රිකෝණයක අංග 6ක් තියෙනවනේ. ත්‍රිකෝණයක ඔක්කොම අංග පුතේ 6ක් තියෙනවා. ත්‍රිකෝණයක ඔක්කොම අංග 6ක් තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණයේ අංග සම කරද්දී ලිව්වේ අවස්ථා දෙකයි. එහෙනම් මට අනුරූප අංග ලියන්න කිව්වොත් මට මේ ත්‍රිකෝණයේ අනුරූප අංග ලියන්න කියලා කිව්වොත් අනුරූප අංග කීයක් මට ලියන්න වෙනවද? ඒක නෝනන්න එන්න ඕනේ ප්‍රශ්නේ. අනුරූප අංග කීයක් මට ලියන්න වෙනවද? කීයක් ලියන්න වෙනවද? 4ක් ලියන්න වෙනවා. හයි ඔක්කොම අංග 6ක් තියෙනවා නේද පුතේ? එහෙනම් අනුරූප අංග කීයක් ලියන්න වෙනවද? 4ක් ලියන්න වෙනවා. අපි ඒව බලන්න අනුරූප අංග 4. පරිස්සමෙන් ලියන්න ඕනේ. අනුරූප අංග ලියනකොට කල්පනාවෙන් ලියන්න. අනුරූප අංග. මේ බලන්න ලේසියට දෙන්නේ පාද දෙකක් සමානයි. හරි? එහෙනම් ත්‍රිකෝණයේ වල අංග සමයි. පාද දෙකක් සමානයි ත්‍රිකෝණයේ වල අංග සමයි. එහෙනම් ඔයා දන්නවා ත්‍රිකෝණයේ පාද තුනයි තියෙන්නේ. එහෙනම් පාද දෙකක් සමානයි නම් පුතේ ඉතුරු පාදේ අනිවාර්යයෙන්ම සමානයි. කවුද ඉතුරු පාදේ? මෙහා 6යි මෙහා 5යි නම් මෙතන ඉතුරු වෙන්නේ BC පාදේ. එහෙනම් අපි කියනවා BC සමානයි. මෙහා ඉතුරු පාදේ කවුද? මේ ඉන්නේ පුතේ කවුද? YC. දැන් පාද තුන හරියට මෙතන පාද දෙකයි. මෙතන එක පාදයක්. පාද තුන හරිය. ඊළඟ කෝණ සමාන වෙන එක කෝණ පැහැදිලිව මෙතන අපිට පේනවා. එබුද මේ ඍජු කෝණය මෙයා 90යි මෙයා 90යි. එහෙනම් මේ කෝණ දෙක පුතේ සමානයි නේ. ඒ කෝණ දෙක සමානයි. කියලා දාන්න. ABC සමානයි. මෙතන 90 වෙන්නේ XYZ. ලිව්වා. හරි. කෝණ එකයි පුතේ තාමනේ. තාම කෝණ එකයි නෙළුවේ. තව දෙන්නෙක් ඉන්නවා. නේද දෙන්න හොයාගමු. අයියෝ කොහොමද මේ දෙන්න හොයන්නේ? අමාරුයිද? නෑ. සමාන වෙන පාද ඉදිරියෙන් ඉන්න කෝණ. සමාන පාද ඉදිරියෙන් ඉන්න කෝණ. එහෙනම් අපි බලමු මේ සමාන වෙන පාද හොයාගමු. මෙයා ඕනේ අනුව ලියන්න මෙයා ගමු. මෙයා 5යි මෙයා 5යි. නේද? මෙයා 5යි මෙයා 5යි. එහෙනම් මේ දෙන්න සමානයි නම් මෙයාට ඉදිරියෙන් ඉන්න කෝණ දෙක මොනවද වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. එතන මේ පහට ඉදිරියෙන් ඉන්නේ මේ කෝණය. එතකොට යා කවුද? ACB. ACB සමානයි. පුතේ මේ පහට ඉදිරියෙන් ඉන්නේ මොන කෝණයද? හරි මේ පේදින් මෙහාට යන සමානයි මේ පහට ඉදිරියෙන් ඉන්නේ මේ කෝණය. මොකක්ද යා? XZY. හරි. කෝණ දෙකක් හරි. කෝණ දෙකක් හරි. තා එක කෝණයක්ද? එහෙනම් බලන්න මේ කෝණයයි මේ කෝණයයි සමානයි. මේ අණුවේ කෝණයයි මේ අණුවේ කෝණයයි සමානයි. එහෙනම් ආයෙ කතාවක් නැහැ. ඉතුරු කෝණය අනිවාර්යෙන් සමාන වෙන්න ඕනි. ඉතුරු කෝණය කියන්නේ මොකක්ද? මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි. යාගේ නම් දෙක හොයාගන්න විතරයි තියෙන්නේ. හොයමු. BAC. BAC සමානයි. මෙයා මොකක්ද? YXZ. 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 ඔන්න ඔය අවස්ථා ටික දරුවෝ පාඩ පුළුවන් ඉන්න ඕනේ දැන්. දැන් ත්‍රිකෝණ අංග සාමයේ සියලුම සිද්ධාන්ත දැන් අපි වෙනදි කතා කරනවා. මේ ත්‍රිකෝණ අංග සාමයේ සියලුම සිද්ධාන්ත ටික පුතා අපි වෙනදි දැන් කතා කරනවා. එතකොට ත්‍රිකෝණ අංග සාමයේ වෙන අවස්ථා 4යි. පාකෝපා, කෝකෝපා, ආපාපා, කර්ණපා. මේ අවස්ථා 4ම ත්‍රිකෝණයේ වල ඇදලා අංග සම කරලා අනුරූප අංග පිළිගුවා. එතකොට මොනවද කරන්නේ? අනිවාර්යයෙන් පුළුවන් වෙන්න ඕනේ. ඊට මතක තියාගන්න ඕනේ. ත්‍රිකෝණයේ වල අංග සමයි නම් ඒ ත්‍රිකෝණය වල අනුරූප අංග මොනවා වෙනවද? සමාන වෙනවා කියන කාරණය. ඒතර අනුරූප අංග ටික වලට ලියා ගන්න පුළුවන් වෙනවා. ත්‍රිකෝණය වල අංග සමයි නම් ඒ ත්‍රිකෝණය වල අනුරූප අංග දෙක සමානයි. හරි? ත්‍රිකෝණය වල අනුරූප අංග සමානයි. ඊළඟට පාකෝප අවස්ථාවේදී විශේෂ ලක්ෂණයක් තිබ්බා. මොකද මේ කෝ කියන්නේ අන්තර්ගත කෝණය. කෝකෝප අවස්ථාවේ විශේෂ ලක්ෂණයක් තිබ්බා. මොකද මේ පා කියන්නේ අනුරූප පාදය. ඔය ටික තමයි දේවා හයිලයිට් කරලා මතක තියාගන්න. මතක නොවෙන මතක තියාගන්න විශේෂ කරුණු ඒ ටික. එතකොට
ත්‍රිකෝණාංග ජ්‍යාමිතික කොටසදී ත්‍රිකෝණාංග සාමය කියලා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ත්‍රිකෝණාංග සාමයෙන් නැතිව තරලූප ජ්‍යාමිතිය කතා කරන්න අමාරුයි. ඒ තරලූප ජ්‍යාමිතියේ අද්දී ලකුණු 10 ගානක් අද්දී ත්‍රිකෝණාංග සාමය ඕනෙමයි. ඒ නිසා නැවත මුලින්ම කරේ.